paper number 17 එක තමයි අද අපි ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. paper number 17 එක ඩිස්කස් කරන්න කලින් මට ඔයගොල්ලන්ට කියන්න පොඩි පණිවිඩ කිහිපයක් තියෙනවා. පළවෙනි දේ මේ paper එක අපි මේ කතා කරන paper class එක the math paper class කියන එක පුතේ ccg.lk site එකේ ඒ වගේම ccg app එකේ වගේම මම මේකේ සමහර papers භාෂා නමරකෝන් YouTube channel එකේ දාලා තියෙනවා. ඒ වගේම තමයි අපේ Telegram group එක ගැන විස්තර, පන්තිය ගැන විස්තර, ඒ සියල්ල මේ paper එක ලියන්නේ කොහොමද? ඒ paper එක ලිව්වට පස්සේ මේ papers බලන්නේ කොහොමද? සහ ඒකේ ලකුණු ලබා ගන්නේ කොහොමද කියන එක ගැන මම සම්පූර්ණ විස්තරයක් භාෂා නමරකෝන් YouTube channel එකේ අපේ YouTube channel එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ papers වල discussion යටතේ තියෙන description වල. මේ videos වල description box එකේ මම සියල්ලම දාලා තියෙනවා. එතකොට Telegram group එකේ link එක, cc.lk site එකේ link එක, right වගේම කෙනෙකුට නොමිලේම මේ paper එක ලබා ගන්න පුළුවන් YouTube එකේ ඔයගොල්ලන්ට මේ description වල දාලා තියෙනවා. මම මේ papers වල English medium සහ සිංහල medium යන mediums දෙකෙන්ම මේ paper එකේ PDF එක. ඉතින් එහෙම ලියන දරුවෙක්ට උනත් අපි ලව්ව මේ paper එක check කරව ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. පැහැදිලිව තේරුම් ගන්න. paper එක ගන්නවා විතරක්ම නෙමෙයි, paper එක discussion එක බලනවා විතරක්ම නෙමෙයි පුතේ වෙන්න ඕන. මම නැවතත් මතක් කරනවා අද දවසේදීත් පුතේ වෙන්න ඕන දේ තමයි paper එක download කරලා පැය 3යි විනාඩි 10ක කාලයක් අරගෙන බොහොම සංසුන්ව නිවිසනසිල්ලේ නිස්කලංකව මනස ඒකාග්‍රතාවයෙන් තියාගෙන පැය 3යි විනාඩි 10යි සම්පූර්ණ කරලා අඩුම තරමේ Tamanට පැය 3යි විනාඩි 10 ලියන දේවල් නැත්නම් පැය 3යි විනාඩි 10යි ඉඳගෙන හරි ඉන්න. ඒකට හුරු වෙන්න. ඒ තැනට හුරු වෙන දක්වාම හුරු වෙලා පේපර් එක අපිට එවන්න. එවලා පුතේ එවලා අපි ඒක ඔයගලන්ට බලලා දුන්නට පස්සේ ලකුණු ටික ලබාගෙන ඒ ලකුණුත් ලබා ගන්නට පස්සේ මේකේ ඩිස්කෂන් එක බලන්න. ලකුණු ලැබෙන්න කලින් හරි කමක් නැහැ. පේපර් එක ලියව ගමන්ම හරි කමක් නැහැ. මේකේ ඩිස්කෂන් එක බලන්න. ඩිස්කෂන් එක බලලා තමන්ට වැරදුනේ මොනවද? තමන්ට හරි ගියේ මොනවද? තමන් වර්ධනය කරගන්න ඕන මොනවද? තමන්ගේ අඩුපාඩු කම් මොනවද? ප්‍රබලතාවයන් මොනවද? මට වඩා සමහර විට ඔය දරුවෝ හොඳට කරන තැන් තියෙනවා. හරි, ඒ වගේම ඔයාලට වඩා වැඩි අත්දැකීමක් මම දෙන අවස්ථා තියෙනවා. සුළු කිරීමවලදී ලියන්න ඕන මොනවද? අනවශ්‍ය දේවල් නොලිය ඉන්නේ කොහොමද? විශේෂයෙන් පේපර් එක කාලය කළමනාකරණය කරගෙන කොහොමද ඩිස්කස් කරන්න කියන එක ගැන ඔයගොල්ලෝ මේකේ අත්දැකීම ලබා ගන්න ඕන. ඒ එකක්වත් මගහැරලා කරනවා නම් මේ පේපර් ක්ලාස් එකේ සම්පූර්ණ බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න බැහැ ඔයගොල්ලන්ට. සහෝදර මතක තියාගන්න ඔය මම කියපු කරුණු වැඩ පිළිවෙල සම්පූර්ණ කරගන්න. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් සම්පූර්ණ මැත්ස් පේපර් එකක් ලියන්නේ කොහොමද? ඒක කෙලවර වෙන තැන දක්වාම එකකින් තමන් අත්දැකීම් ලබාගෙන ඊළඟ පේපර් එකේදී තමන් ලකුණු වැඩි කරගන්නේ කොහොමද කියන එක දැන දක්වාම සම්පූර්ණයෙන් ඒ ප්ලෑන් එක through යන්නේ. ප්ලෑන් එකේ සම්පූර්ණයෙන් යන්න. එහෙම නැතුව නම් තේරුමක් නැහැ පුතේ. රයිට්. හොඳට මතක තියාගන්න. හරි. හරි. එහෙනම් දැන් අපි පටන් ගමු පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. පළවෙනි ගාන සුපුරුදු පරිදි ගණිත අභිනය ගානක් තියෙන්නේ. ඒතර ඒකෙදී ඉස්සරලාම කියනවා 5 2 n ධන 1 බලය 13න් බෙදෙන බව තමයි අපිට සාධනය කරන්න තියෙන්නේ. හැබැයි පුතේ n ඔත්තේ සංඛ්‍යා right n ඔත්තේ සංඛ්‍යා සඳහා තමයි මේ අපිට බෙදීම සාධනය කරන්න තියෙන්නේ. එහෙනම් මම ගන්නවා ඉස්සරලාම n සමාන 1 අවුලක් නැනේ ඔත්තේනේ. n සමාන 1 විට සාධනය කරලා පෙන්නන්න 5 දෙවතාවක් පළවෙනි බලය ධන 1යි. ඒ කියන්නේ 26යි. ඒ කියන්නේ 13 වතාවක් 2යි. එහෙනම් n සමාන 1 විට සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. අනිවාර්යෙන් ලියන්න. ප්‍රතිඵලය සත්‍ය වේ. අංක 1. ඊට පස්සේ n සමානයි p විට ප්‍රතිඵලය උපකල්පනය කරමු. ඒ කියන්නේ පුතේ 5 2යි p ධන 1 5 2යි p වෙනි බලය ධන 1 සමානයි 13යි k වෙනවා. මෙයාගේ k අයත් කියලා මම ලියනවා ධන නිකිලයක්. සඳහා ප්‍රතිඵලය අපි උපකල්පනය කරමු. හරි. එයාව උපකල්පනය කරා. අංක 2. ඊට පස්සේ
ඊට පස්සේ පුතේ n සමානයි p ධන එක අවස්ථාවට නේ වර්ධ වටහා ගන්න එපා. ඔත්තේ සංඛ්‍යාව නිසා අපිට නැවතත් ඔත්තේ සංඛ්‍යාවක් හම්බෙන්නේ n සමානයි p ධන දෙක විට අපි සත්‍ය බව පෙන්වන්න හදන්නේ පහේ දෙවතාවක් p ධන දෙක ධන එකයි. එහෙනම් මෙතන ලැබෙනවා පහේ දෙකයි p ධන හතර ධන එකයි. එහෙනම් මෙතන ගන්න පහේ හතරවෙනි බලය වතාවක් පහේ දෙකයි p ධන එකයි. එහෙනම් පහේ දෙකයි p කියලා කියන්නේ පහේ දෙකයි p කියලා කියන්නේ අපිට දෙවෙනි ප්‍රකාශනයෙන් ගන්න පුළුවන් පහේ හතරවෙනි බලය කියන්නේ 625 කරන ගමන් පහේ දෙකයි p කියන එක නව ලියන්න 13k ඍණ එකක් විදිහට. හරි. ධන එකයි වරහන් ඉවත් කරන්න මෙයාව මට 13න් පොදු සාදයක් අනිවාර්යෙන් එළියට ගන්න අපේ අත්දැකීම් කියන්නේ ඒකට 625k 625 ඍණ වෙනවා. මෙතන ධන එකක් වෙනවා 624ක් වෙනවා. 624 13න් බෙදන්න 52යි 4යි 152යි කියන්නේ 52යි 10ක් ඉතිරි 104ට 8ක් වෙනවා. 104යි හරි බෙදෙනවා ඍණ 48යි. ඔන්න එකපාරෙන් මම එළියට අරගෙන ලිව්වා. එහෙනම් මට මෙයාව දැන් k dash කියලා ලියන්න පුළුවන් නම් එහෙනම් 13 වතාවක් k dash කියලා ලියන්න පුළුවන්. k dash අයත් වෙනවා ධන නිකිල කුලකයට. ලියන්න යටින් n සමානයි p විට සත්‍ය නම් ගාන අවසන් කරන්න. සත්‍ය නම් n සමානයි p ධන 1 විටද සත්‍ය වේ. n සමානයි p ධන 1 විටද සත්‍ය වේ. n සමානයි 1 විට සත්‍ය බැවින් p ධන 2 විට සත්‍ය වෙන්නේ. n සමානයි 1 විට සත්‍ය බැවින් සත්‍ය බැවින් ලියන්න පුතේ ගණිත අභ්‍යුහන මූලධර්මයෙන් n අයත් ඔත්තේ ධන නිකිල සඳහා පහේ දෙකයි n ධන 1 යන්න 13න් බෙදෙන බව පෙන්විය හැක. 13න් බෙදෙන බව පෙන්විය හැක. සම්පූර්ණ කරගන්න මෙයාගේ ලකුණු n සමානයි 1 විට සාධනය කරනවට ලකුණු 5ක් ලැබෙනවා. මෙයා උපකල්පනය කරනවට ලකුණු 5ක් ලැබෙනවා. ඊට පස්සේ n සමානයි p ධන 2 ආදේශ කරලා ගන්නවට ලකුණු 5ක් ලැබෙනවා. ඊට පස්සේ මෙයා සුළු කරලා මෙන්න මෙතනින් පොදු සාධක එළියට අරන් පෙන්නන ලකුණු 5ක් ලැබෙනවා. අවසන් වචන ටික ලියනවට ලකුණු 5ක් ලැබෙනවා. සම්පූර්ණ කරන්න මේ ආකාරයෙන් ලකුණු 25 බෙදලා යනවා. ගණපති දෙවෙනි ගාන මේකෙදි අපිට කියනවා n අයත් ධන නිකිල හා n විශාලයි හෝ සමානයි 4 සඳහා n අයත් ධන නිකිලයි ඒ වගේම n විශාලයි හෝ සමානයි 4යි සඳහා 2x ධන 3 බෙදීම x ගේ n වෙනි බලයෙහි දෙපද ප්‍රසාරණයේ x ගේ n ඍණ 8 හි සංගුණක 120ට වඩා අඩු වේ. n හි අගය සොයන්න කියලා අපිට කියනවා. එහෙනම් මම ලියනවා 2x ධන 3 බෙදීම x ගේ n වෙනි බලයේ සාධාරණ පදය අපි දන්නවා සාධාරණ පදය ආකාර දෙකකින් ලියන්න පුළුවන්. මම ප්‍රිය කරන්නේ මෙන්න මේ ආකාරයට tr ධන 1 සමානයි ncr වතාවක් 2x ගේ n ඍණ r වතාවක් 3 බෙදීම x ගේ r කියලා. මෙයාව සුළු කරන්න සංගුණක ඉස්සරහට ගන්න ncr 2 n ඍණ r වතාවක් 3 r වතාවක් x ගේ n ඍණ 2යි r කියලා ලැබෙනවා. හරි මේ තියෙන්නේ සාධාරණ පදය. හොඳයි ඊට පස්සේ අපිට කියන්නේ x ගේ n ඍණ 8 පදේ නම් x ගේ n ඍණ 8 පදය සමානයි. එහෙනම් මේකේ x ගේ n ඍණ 2යි r. එහෙනම් මෙතනින් ලැබෙනවා n ඍණ 8 සමානයි n ඍණ 2යි r r සමානයි 4යි කියලා. එහෙනම් r සමාන 4 විට මෙයාගේ සංගුණකය r සමාන 4 විට. ඒ කියන්නේ ඇත්තටම t පහෙහි සංගුණකය t පහෙහි සංගුණකය සමානයි ඝන 5c4 වතාවක් 2 මෙතනට ආදේශ කරන්න n ඍණ 4 වතාවක් 3 4. මෙන්න මේ පදයේ සංගුණයක 120ට වඩා අඩු වෙනවා. අඩුයි 120ට වඩා. 3 4 බලය කියන්නේ 81යි බෙදන්න මෙයා 81ක් විදිහට ගේන්න 5c4 නෑ වැරදි මම මේක ලියලා තියෙනවා nc4 වෙන්න ඕන.
NC4 මට ඇවිල්ලා තියෙන්නේ NC4 වතාවක් 2 n ඍණ 4 කුඩා වෙනවා 120 බෙදීම 81 කියලා කියන්නේ අපිට දෙන්නම තුනෙන් බෙදන්න පුළුවන් 40 බෙදීම 27 ඒ කියන්නේ ආසන්න වශයෙන් 1 දශම ගාන. හරි මෙතන තියෙන 1 දශම ගාන. එතකොට පුතේ මේකෙදි බලන්න මට දැන් අගයන් ආදේශ කර බලන්න වෙනවා n ට. උදාහරණයක් විදිහට n සමානයි. දැන් මේකේ 4ට වඩා විශාලයි හෝ සමානයි කියලා කියන්නේ n සමානයි 4 විට. මේ අසමානතාවයේ තෘප්ත වන පරිදි n ට ලැබෙන අගයන් බලමු. n සමානයි 4 දැම්මොත් එහෙම 4c4 4c4 වතාවක් 2 4 ඍණ 4 4c4 කියලා කියන්නේ 1යි 2 4 ඍණ 4 කියලා කියන්නේත් 1යි. එහෙනම් හරි මේ අසමානතාවය මේ හරියද නම් තෘප්ත වෙනවා. 40 බෙදීම 27ට වඩා කුඩායි තමයි. n සමානයි 5 දානවා. n සමානයි 5 දැම්මොත් 5c4 2 5 ඍණ 4 සමානයි 5c4 කියලා කියන්නේ 5 වතාවක් 4 ක්‍රමාරෝපිතයේ බෙදීම 4 ක්‍රමාරෝපිතයේ වතාවක් 1 ක්‍රමාරෝපිතය වැඩි කිරීම 2යි මෙයාට කැපිලා ගිහිල්ලා 10ක් වෙනවා 10 නම් විශාල වෙනවා 40 බෙදීම 27ට වඩා එහෙනම් ඒ උත්තරේ ගැලපෙන්නේ නැහැ මම ලියනවා n සමානයි 4 විය යුතුය ඔන්න උත්තර තමයි ලැබෙන්නේ එහෙනම් මේකේ ලකුණු ලැබෙනවා පුතේ බලන්න සාධාරණ පදේ ලියා ගන්නවට ලකුණු 5ක් ලැබෙනවා මෙයාව r සමානයි 4යි කියලා ගන්නවට ලකුණු 5ක් ලැබෙනවා මේ සංගුණකය කුඩයි 120ට වඩා කියලා ලියා ගන්නවට ලකුණු 5ක් ලැබෙනවා දැන් ලකුණු 15යි මෙතනදී n සමානයි 4 ආදේශ කරනවට ලකුණු 5ක් ලැබෙනවා n සමානයි 4 විය යුතුයි කියලා තහවුරු කරනවට ලකුණු 5ක් ලැබෙනවා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ n සමානයි 5ට මේක ලියලා තියෙනවනේ සම්පූර්ණ කරගන්න ලකුණු 25 දෙවෙනි ප්‍රශ්නේ එන පුතේ තුන්වෙනි ගානටදී මෙන්න මෙහෙමයි කියන්නේ ඉසෙට් ධන නිකිලමේ දර්ශකයක් සඳහා මුවාවර ප්‍රමේය ලියා දක්වන්න හරි අපිට ලියන්න වෙනවා මුවාවර ප්‍රමේය ඉසෙට් සමානයි r cos θ ධන i sin θ ආකාරයෙන් නම් අපිට ලියන්න පුළුවන් ඉසෙට් ගේ n වෙනි බලය මෙහෙම ලියන්න පුතේ n අයත් ධන නිකිල සඳහා n අයත් ධන නිකිල සඳහා ඉසෙට් ගේ n වෙනි බලය සමානයි r ගේ n cos n θ ධන i sin n θ මෙන්න මේ ආකාරයේ හැසිරීමක් තමයි මුවාව ප්‍රමේයයේ තියෙන්නේ. එතකොට මේකෙදී එන්න මෙන්න මෙහෙම කියනවා අපිට z සමානයි cos θ ධන i sin θ cos θ ධන i sin θ නම් අපිට මෙන්න මේ බව තමයි පේනන්න තියෙන්නේ පුතේ. එහෙනම් z ගේ n අපිට ගන්න පුළුවන් cos n θ ධන i sin n θ කියලා මුවාව ප්‍රමේයෙන් ඒ වගේම තමයි අපෙන් අහන ඉස්සරලාම z ගේ n ධන එකයට z ගේ n කියන එක නා ඒ කියන්නේ z ගේ n ධන z ගේ ඍණ n දර්ශක නියම වලින් මෙයා උඩට ගේනවා එහෙනම් මේකට මෙයාව කෙලින්ම ගන්න පුළුවන් z ගේ n වලට cos n θ ධන i sin n θ ඔන්න z ගේ n ව ගත්තා ඒ කියන්නේ මෙයාව z ගේ ඍණයෙන් ගන්න ධන cos ඍණ n θ ධන i sin ඍණ n θ පැහැදිලිද ඍණ n θ ඔය විදිහට දැන් සුළු කරන්න පුතේ මෙතන මම එකපාරේ සුළු කර දානම් අපි දන්නවා cos අනුපාතය තුළ ඍණ ලකුණක් තියෙනවා නම් ඍණ කෝණයක් තියෙනවා අපිට ඍණ කෝණය අමතක කරලා ලියන්න පුළුවන් එහෙනම් cos n θට නැහැ sin n θට sin n θ කැපෙනවා මොකද sin අනුපාතය තුළ ඍණ කෝණයක් තියෙනවා ඍණ ලකුණ ඉස්සරහට ගන්න පුළුවන් ඍණ i sin n θ වෙනවා මෙතන ඉනවා ධන i sin n θ දෙන්න කැපිලා ගිහිල්ලා අපිට ලැබෙනවා 2 cos n θ කියන එක කවුද z ගේ n ධන එකයට z ගේ n කියන එක නම් පැහැදිලිනේ සම්පූර්ණ කරගන්න ඊට පස්සේ මේ විදිහටම අපිට කියනවා z ගේ n ඍණ z ගේ n ඍණ එකයට z ගේ n ව ලබා ගන්න කියලා එහෙනම් අපිට ආදේශ කරන්න පුළුවන් cos n θ ධන i sin n θ හරි
ඊට පස්සේ ඍණ ඉන්නවා cos ඍණ n theta ධන I sin ඍණ n theta. හරිනේ. දැන් ඒතර cos n theta අර කලින් වගේම cos ගේ කෝණය ඍණ වෙලා තියෙනවා නම් අපිට ඍණ අමතක කරලා ලියන්න පුළුවන්. ඍණෙන් වරහන් ඉවත් වෙද්දී cos n theta ට cos n theta කැපෙනවා. මෙතන ඍණ ඉස්සරහට එනවා ඍණයි ධන වෙනවා. I sin n theta I sin n theta එකතු වෙලා 2i I sin n theta කියලා ලැබෙනවා. පැහැදිලිද? Zn ඍණ 1 යට Zn කියන එක සම්පූර්ණ කරගන්න එච්චරයි. ලකුණු 25 මෙන්න මෙහෙම ගන්න පුළුවන් අපිට. මෙන්න මේ n අයත් ධන කියලා ලියලා මේ ප්‍රතිඵල ලියලා තියෙනවා නම් ලකුණු 5ක් හම්බ වෙනවා. හැබැයි n අයත් ධන කියලා කියන එක අත්‍යවශ්‍යයි. එහෙනම් cos n theta මේ විදිහට ලියා ගන්නවට ලකුණු 5ක් ලැබෙනවා. මෙතනට නෙමෙයි මෙතනට. මෙයාට ලකුණු 5ක් ලැබෙනවා. ඊට පස්සේ මෙයාට ලකුණු 5ක් ලැබෙනවා. ඒ වගේම මෙතනට ලකුණු 5යි මෙතනට ලකුණු 5යි සම්පූර්ණ කරගන්න ලකුණු 25 ඔය ආකාරයෙන්. හරි. එන්න පුතේ ඊළඟට ප්‍රශ්නක 4ට ප්‍රශ්නක 4 අපිට කියනවා fx සමානයි fx සමාන වෙනවා x ඝනය ඍණ 9x වර්ගය ධන 27x ධන ලැම්ඩා අයත් තාත්විකයිලෝ. මේ සියලු දේවල් ලියා ගන්න පුරුදු වෙන්න. මම හැම වෙලෙම කියනවා ලැම්ඩා අයත් තාත්විකයි. fx ප්‍රකාශනයට x ධන k ගේ පූර්ණ වර්ගීය ආකාරයක සාධකයක් පවතී නම් ලැම්ඩා හි අගය සොයන්න. එතකොට මේක ලිව්වට පස්සේ කෙනෙකුට තේරෙන්න ඕනේ මෙයාව හොයන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රම දෙක? පළවෙනි ක්‍රමය තමයි x ධන k ගේ පූර්ණ වර්ගයෙන් බෙදෙන නිසා එයා සාධකයක් වන නිසා fx ගණජ ප්‍රකාශනයක් වන නිසා මෙයාව දීර්ඝ බෙදීමෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා ඒකජ ප්‍රකාශනයක් ax ධන b ආකාරයේ ශේෂයක්. ඒ ශේෂයේ x පදයේ සංගුණකයත් නියත පදයේ සංගුණකයත් ශූන්‍යයට සමාන කරලා අපිට පුළුවන් ලැම්ඩා සහ k ගේ අගය හොයාගන්න. ඒක එක ක්‍රමයක්, පහසු ක්‍රමයක්. මම එයාව එහෙම තියෙද්දි මම මේක වෙනස් ක්‍රමයක් භාවිතා කරනවා. මීට කලිනුත් පේපර් එකදී මම මේ අත්දැකීම භාවිතා කරලා තියෙනවා. 11 වෙනි ප්‍රශ්නේ b කොටසකදී මම මෙන්න මෙහෙමයි කරන්නේ. fx කියලා කියන්නේ x ධන k ආකාරයේ x ධන k ගේ පූර්ණ වර්ගය ආකාරයේ සාධකයක් පවතින නිසා මම මෙහෙම ලියනවා ලබ්ධිය qx කියලා. ඒතර ශේෂය බිඳුවක් වෙනවා. ඊළඟට මම මෙයාව අවකලනය කරනවා මෙන්න මේ විදියට. එහෙම නැත්නම් මම මේකට ආදිශ කරලා ඉන්නම්කෝ. x ඝනය ඍණ 9x වර්ගය ධන 27x ධන ලැම්ඩා සමානයි x ධන k ගේ පූර්ණ වර්ගය. අවමයෙන් ලියන්න පුරුදු වෙන්න. පේපර් එකක් නේ ලියන්නේ. අත්දැකීම් ගන්න නෙමෙයි යන්නේ. ගත්තු අත්දැකීම් ලෙහලා දාන්නයි යන්නේ. ගත්තු අත්දැකීම් දිගහැරලා එන්නයි යන්නේ. ඒක නිසා මම අවකලනය කරගෙන යනවා. x විශේෂයෙන් 3x වර්ගයේ ඍණ 18x ධන 27 සමානයි. හර ශ්‍රිත ගුණිතයක අවකලනයේ තියෙන්නේ පළමු එක වතාවක් දෙවෙනි එකාගේ අවකලන සංගුණකය මම දානවා q-x කියලා. දෙවෙනි එක වතාව පළවෙනි එකාගේ අවකලන සංගුණකය දෙවතාවක් x ධන k වතාවක් qx කියලා එනවා. right. දැන් මම මෙතනට ආදේශ කරනවා x සමානයි ඍණ k විට x සමානයි ඍණ k විට ආදේශ කරන්න. මෙතන ඍණ k ගේ වර්ගය 3k වර්ගය වෙනවා. ඍණ k ආදේශ කරාම ධන 18යි k වෙනවා. ධන 27ක් කියලා ලැබෙනවා. සමානයි ඍණ k ආදේශ කරද්දී මෙහා බිඳුවයි ඍණ k ආදේශ කරද්දී මෙහා බිඳුවයි සමානයි බිඳුවයි තුනෙන් බෙදලා යන්න k වර්ගය ධන 6යි k ධන 9 සමානයි බිඳුවයි k ධන 3 පූර්ණ වර්ගය සමානයි බිඳුවයි k සමානයි මෙතනින් ලැබෙනවා k සමානයි ඍණ 3යි කියලා. right. k සමානයි ඍණ 3 කියන එක නා මට දැන් මෙන්න මේ ප්‍රකාශයට ආදේශ කරන්න පුළුවන් අංක නැත්නම් තරු ලකුණින් දක්වන ප්‍රකාශනය කියලා ගත්තොත් එහෙම මට එයාට ආදේශ කරන්න පුළුවන් k සමානයි ඍණ 3 කියන කෙනා. දැන් ඉන්නකෝ මම මෙන්න මෙයාට ආදේශ කරලා ඉන්නවා. මෙයා අංක 1 කියලා ගන්නම්. හරි. එයාව අංක 1 කියලා අරගෙන මම මෙන්න මෙහෙම ගන්නම් fx සමානයි මම පොඩ්ඩක් එක පෙන්නලා ඉන්නම් x ඍණ 3නේ. දැන් k වෙනුවට ඍණ 3 දාන්න පුළුවන්. k සමානයි ඍණ 3 වෙන නිසා ඍණ 3 පූර්ණ වර්ගය වතාවක් qx කියලා. දැන් මම මෙතනට ආදේශ කරොත් x සමානයි 3 කියන එක නා
x සමානයි 3 කියන එක නම් මෙතනට ආදිශ කරොත් මට ලැබෙනවා f3 සමානයි බිඳුවයි කියලා. එයි මේ පැත්තට 3 ආශන බිඳුවක් කියලා. f3 කියලා කියන්නේ එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් f3 කියන එක නා මම මෙන්න මෙයාව භාවිතා කරනවා 3 ඝනය f3ට කෙලින්ම 27යි. ඍණ 3 වර්ගය වැඩි කරාම ඍණ 81ක් වෙනවා. 9න් වැඩි කරාම ධන 24ක් 3 ඒත් 81යි. ඒ දෙන කැපිලා යනවා. ලේසි වැඩි. ධන 81 ධන ලැම්ඩා සමාන වෙන්න ඕන බිඳුවට 81ට 81 ලැම්ඩා සමානයි ඍණ 27. ලැම්ඩා සමානයි ඍණ 27. right. එහෙනම් මේකෙදී මෙන්න මේ ආකාරයෙන් ලියා ගන්නවට වර්ගජ සාධකයක් පවතිදී ශ්‍රිතයේ පවතින ආකාරයේ බෙදුම ඇල්ගොරිතමෙන් ලියා ගන්න ලකුණු 5යි. ශ්‍රිතය අවකලනය කරනවට වම් පැත්තට ලකුණු 5ක් දෙන්න, දකුණු පැත්තට ලකුණු 5ක් දෙන්න. එතකොට එතනදී දැන් ලකුණු 15ක් සම්පූර්ණයි. k සමානයි ඍණ 3 කියලා ගන්නවට ලකුණු 5යි ලකුණු 20යි. ලැම්ඩා සමානයි ඍණ 27 කියලා ගන්නවට ආදිශ කරලා ලකුණු 5යි ලකුණු 25යි. මම අර කියපු කලින් ක්‍රමයට ගාන හදන්න පුළුවන් සම්පූර්ණ කරගන්න. එන්න පුතේ ඊළඟට සීමාව ගාන ඔයගොල්ලෝ උත්තරේ ලියද්දි කෙලින්ම සීමාව අරගන්න ඉස්සරලාම y සමාන ශ්‍රිතය අරගන්න 8x ඝනය ඍණ 6x ධන දෙවතාවක් sin 3i alpha බෙදීම 2x වර්ගය ඍණ 1 ධන cos 2i alpha මොන හැඟීමක් දන්නේ අවංකවම කිව්වොත් උසස් පෙළ කාලේ ඉඳන්ම මටත් පොඩි කෙටි ප්‍රශ්න පත්‍රය ගත්තාම පොඩි තිගැස්මක් තියෙන ගානක් තමයි සීමාව ගාන. එකපාරින් හිතුනොත් හරි එකපාරින් හිතුන් නැත්තම් මමත් හිර වෙන පොඩ්ඩක් නුහුරු බවක් දක්වන චකිතයක් එන ගානක්. දැන් මට මේක ලියද්දි මං ආසයි මෙන්න මේ cos 2i alpha එකත් එක ඍණ එකක් හරි ධනයක් හරි ඉද්දි හරි ආසයි අපි හැමෝම. අපි අද්දකින් සෑහෙන ලැබලා තියෙනවා සෑම ගානකදී පවා. එතකොට මම මේකට ආදේශ කරනවා මෙන්න මෙහෙම ඍණ 6x 2 sin 3i alpha. මෙතන 2 sin 3i alpha තීදි පොඩ්ඩක් බයක් හිතෙනවා. 2 sin 3i alpha බෙදීම 2x වර්ගය. දැන් එතකොට මෙතන ඍණ එකක් තියෙන නිසා ඍණ එක කැපෙන විදිහට මම මේ cos 2 alpha ආදේශ කරනවා. ධන 2 sin වර්ගය alpha ඍණ 1යි. වැරදි. 1 ඍණ 2 sin වර්ගය alpha කියලා. ධන 1යි ඍණ 1යි කැපිලා යනවා. දැන් දෙකේ ඉලක්කම පොදු සාධකයක් එළියට ගන්න පුළුවන්. ඒක නිසාම හරයක් ලැබෙයක් දෙකෙන් සුළු කරලා ලියනවා. 4x ඝනය ඍණ 3x ධන sin 3i alpha බෙදීම දෙකේ ඉලක්කමක් ගියා x වර්ගය ඍණ sin වර්ගය alpha කියලා ලැබෙනවා. හරි. ඒක එහෙමයි. ඊට පස්සේ මේකේ තව alpha සමානයි 5 බෙදීම 2 විතර 9 බෙදීම 2 වෙන බවත් පෙන්වන්න තියෙනවනේ. ඒ කියන්නේ අපිට මේ කියන්නේ ශ්‍රිතයේ සීමාවක් ගණනය කරලා ඊට පස්සේ තමයි දාන්න වෙන්නේ alpha සමානයි 5 බෙදීම 2 කියන එක. මොකද මේකේ ශ්‍රිතයේ සීමාව ගිලා තියෙන්නේ x sin alpha වෙතනේ. x යනවා sin alpha වෙත. එහෙනම් අපිට එහෙම අන්තිම උත්තරයක් ගිහිල්ලා ඒ alpha ට 5 බෙදීම 2 ආදේශ කරලා අවසන් උත්තරයකටත් යන්න වෙනවා. එතනින් එහාට බලමු අපි මොකද්ද කරන්න කියලා. මට මෙතනදී මෙන්න මේක මේ දෙකකින් බෙදලා ලියද්දි දැන් මම නිකන් අර මට ආස දෙයට මම කරේ මට චකිත නිසා ඇත්තටම මට සමහරවිට මේකට එන සිතුවිල්ලක් එන්නේ නැහැ මේක මෙහෙම හදමු කියලා. නමුත් මට මෙන්න මෙයාව අර සෑමදාම හැපදාම ගොඩාක් ගණන් වලදී මේ ධන 1 ඍණ 1 cos 2 alpha එකවත් අපි ආදේශයක් දීලා සුළු කරගන්න නිසා මම එහෙම සුළු කරා. සුළු කරලා දෙකෙන් බෙදන් යද්දි මෙන්න මේක ලියද්දි ඊළඟට මට පොඩි හැඟීමක් එනවා. ඒ තමයි මේ sin 3i alpha කියලා කියන්නේ නිකන් මේ බලන්න මේ 4i sin ඝනය ඍණ 3i sin alpha. අර ඒ වගේ නැත්නම් 3i sin alpha නිකන් අර 3න් එකකින් ප්‍රසාරණය කරද්දි අන්න ඒන ස්වරූපේ හැඩය ඉන්නවා කියලා මට පේනවා. ඒක නිසා මම මේ sin 3i alpha ප්‍රසාරණය කරනවා. y සමානයි 4x ඝනය ඍණ 3x sin 3i alpha කියලා කියන්නේ 3i sin alpha ඍණ 4i sin ඝනය alpha. හරි. එහෙම තමයි එන්නේ ඒක ලස්සන්ට බෙදීම x වර්ගය ඍණ sin වර්ගය alpha. ඒක නැති මට හිතෙන වර්ග දෙක අතරේ සාධක කරන්න පුළුවන් කියලා. x වර්ගය ඍණ sin වර්ගය alpha. හරි. එයා පොඩ්ඩක් තියාගමුකෝ. ඒක කොහොමද දන්න කෙනෙක්නේ. හරි. එතකොට ඊට පස්සේ මෙන්න මේ දෙන්නගෙන් මට පුළුවන් වුණා 4 ඉලක්කමක් එළියට ගන්න. 4 එළියට ගත්තොත් පුතේ x ඝනය ඍණ sin ඝනය alpha වෙනවා. ඒක හරි.
ධන 3ක් එළියට ගත්තොත් sin alpha ඍණ x කියලා ලැබෙනවා. එපා. sin alpha ඍණ x නෙමෙයි. ඍණ 3ක් අපි එළියට ගමු. එතකොට අපිට x ඍණ sin alpha වෙනවා. x ඍණ sin alpha වෙනවා. හරි. ඒකත් හරි. බෙදීම බලන්න මෙතන x ඍණ sin alpha වතාවක් x ධන sin alpha. මගේ අරමුණ තමයි මෙතන ඉන්නවා x ඍණ sin alpha එක, මෙතන ඉන්නවා x ඍණ sin alpha එක. ඝන දෙක අන්තරය නිසා ඝන දෙක අන්තරේ සාධක කරලා x ඍණ sin alpha ගත්තට පස්සේ 4 වතාවක් x වර්ගය ධන x sin alpha ධන sin වර්ගය alpha. මෙයා සාධකයේ ගිය නිසා ඍණ 3ක් එළිය ඉතිරි වෙනවා. බෙදීම x ධන sin alpha කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් සීමාව දාමු. සීමාව x sin alpha වෙත ගමන් කරද්දී y සමානයි සීමාව x sin alpha වෙත ගමන් කරද්දී සමාන මේක ලියන්න ඕනේ නැහැ. මෙයාව ඔය මම ලියන ක්‍රමයෙන් මෙයාව ලියන්න අවශ්‍යත් නැහැ. කෙලින්ම සීමාව මෙහෙම ලියලා කෙලින්ම sin alpha මෙතන දාන්න. sin alpha ගේ වර්ගය sin වර්ගය alpha වෙනවා. මෙතන sin alpha දාම ආයෙත් sin වර්ගය alpha එක හැදෙනවා. මෙතන sin වර්ගය alpha වෙනවා. එතකොට sin වර්ගය sin වර්ගය sin වර්ගය 3යි sin වර්ගය 4ත් එක්ක ගුණ වුණාම 12යි sin වර්ගය alpha ඍණ 3ක්. ඕනනම් තුනේ ඉලක්කමක් එළියට ගන්නත් තිබුණා. sin alpha මෙතනත් sin alpha 2යි sin alpha. අපි මේක පොඩ්ඩක් ලස්සන කරලා තියමු. තුනේ ඉලක්කමක් එළියට ගන්න 4යි sin වර්ගය alpha ඍණ 1 බෙදීම 2යි sin alpha උන තවත් ලස්සන කරන්න පුළුවන් මේක. මම කියන්නේ නැහැ. මෙන්න මෙතනින් අපිට උත්තරේ ලැබෙන ඕන පළවෙනි කොටසට. හැබැයි අපිට කියනවනේ alpha සමානයි 5 බෙදීම 2 විට අගයන්න කියලත්. එහෙනම් සීමාව x කියන එක්කිනා alpha 5 බෙදීම 2 වෙද්දි මොකද වෙන්නේ? මෙයා 5 බෙදීම 2 දැම්මම sin 5 බෙදීම 2 1 වෙත යනවා. ඒකත් ලියලා පෙන්නනවා. sin 5 බෙදීම 2 y සමානයි. මේ පැත්තට ආදේශ කරන්න 3 වතාවක් 4යි sin වර්ගය 5 බෙදීම 2 ඍණ 1 බෙදීම 2යි sin 5 බෙදීම 2 කියලා. හරි. එතකොට මෙතන වෙන්නේ සීමාව x කියන එක්කිනා එක කරා යන ඔය සීමාව අහලා තියෙන්නේ. වහින් වර භාෂාවකින් වක්‍රාකාරව අහලා තියෙන්නේ x එක කරා යන සීමාව තමයි අපිට අගයන්න තියෙන්නේ. sin 5 බෙදීම 2 කියන්නේ 1යි 4ක් 1 4යි 4 එකක් ගියාම 3යි 3 වරක් 3 9යි 9 බෙදීම sin 5 බෙදීම 2 නැවතත් 1යි දෙකේ ඉලක්කමක් හරිය හිතනවා 9 බෙදීම 2යි. එහෙනම් අපිට ඒ කියන බව පෙන්වන්න කියන උත්තරේ ලැබෙනවා. මේ ශ්‍රිතය මෙතනට ආදේශය දෙනවට ලකුණු 5යි. සාධක කපලා දානවට ලකුණු 5යි. ඊතර සුළු කිරීමට ඊට පස්සේ අපිට ශ්‍රිතයට ආදේශ කරලා මෙන්න මේ සීමාව ගන්නවට ලකුණු 5යි. මේ උත්තරේ හරි මේ උත්තරේ හරි තියෙනවට ලකුණු 5යි. ඒක හරි. අනවශ්‍ය දේවල් ලියන්න පුරුදු වෙන්න එපා. මම කෙලින්ම සීමාව y ට සීමාව දාලා කෙලින්ම උත්තරේ මෙතනින් ලියලා දැම්මා. දැන් ලකුණු 15ක් ගිහිලා තියෙන්නේ. මෙයාට ලකුණු 5ක් දෙන්න. මේ හරියදී මම sin එකේ ගණය කැඩුවා. මේ තියෙන මෙතනදී ලකුණු 5ක් දෙන්න. ඔය ආකාරයෙන් ලකුණු 25 සම්පූර්ණ වෙනවා. ඊළඟට පුතේ 6 වෙනි ගානට 6 වෙනි ගාන අනුකලනයෙන් තියෙන්නේ 6 වෙනි ගාන අපිට කියනවා y සමානයි cos x sin x sin 2x වක්‍ර දෙක බිඳුව සහ 5 බෙදීම 2. මම ඉස්සරලා මේ වක්‍ර දෙකේ සමීකරණ ශ්‍රිත ප්‍රස්ථාර දෙක අඳිනවා. cos x නේ cos x කියන්නේ 5 බෙදීම 2 දී තමයි බිඳුව වෙත එන්නේ. එහෙනම් ධන එකෙන් පටන් අරගෙන 5 බෙදීම 2 දී බිඳුව වෙත ළඟා වෙනවා. මෙන්න මේ ආකාරයෙන්. sin 2x නේ sin 2x වුනහම එහෙනම් හරියට නිකන් sin x ප්‍රස්ථාරයේ බිඳුවේ ඉඳන් 5 දක්වා යන පරාසය 5 බෙදීම 2 වෙද්දී තියෙනවා. ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ කෙනෙක් 5 බෙදීම 4 වෙනකොට ධන එක වෙත යන්න ඕන. ඒක මට පැහැදිලි කර කර ඉන්න බෑ කෙටි ප්‍රශ්නයක් නිසා. මෙන්න මේ ආකාරයේ හැඩයක් තමයි එන්න ඕන. sin x නම් බිඳුවේ සිට 5 දක්වා තිබුණු හැසිරීම කෙලිම බිඳුවේ සිට 90 දක්වා යද්දී sin 2x ගේ තියෙන්න ඕනේ. මම කියලා දීලා තියෙනවා සංඛ්‍යාතය දෙගුණ වෙනවා කියලා. හරි. මේ තියෙන එතකොට sin 2x මේ තියෙන්නේ
sin 2x මේ ඉන්නේ cos x කියන කෙනා. මේ දෙන්නගේ මොකද්ද කියන්නේ? පරාසය තුල එකම දලසරණක් දක්වන්න හරි දැක්වුවා. ඒකට අපිට ලකුණු හම්බ වෙනවා වක්‍ර දෙකෙන් හා x අක්ෂයෙන් පමණක්. වක්‍ර දෙකෙන් හා x අක්ෂයෙන්. එතකොට මෙන්න මේකනේ වක්‍ර දෙකෙන්. එතකොට මම වක්‍ර දෙක පොඩ්ඩක් වෙනස් පාට දෙකෙන් අඳින්න. ඔයගලන්ට පේනේද නැහැ මම මේක ඩිල් පාටින් ඇඳලා මේ තියෙන sin 2x වක්‍රය x අක්ෂයත් එක්ක ආවරණය වෙන්නේ මෙන්න මේ කොටස. එතකොට බලන්න පුතේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ කොටස අපිට ඉන්නේ cos x වක්‍රයත් එක්ක මෙන්න මේ කොටස අපිට ඉන්නේ මම නිල් පාටින් ලකුණු කරන කොටස අපිට ඉන්නේ sin 2x වක්‍රයත් එක්ක. ඉතින් සරල දෙයක් නේ. දැන් අපි හොයාගන්න ඕනේ ඉස්සරලා මෙන්න මේ ඡේදනය වෙන තැන කොතනද කියලා. මේ ඡේදනය වෙන තැන එකක් නම් 5 බෙදීම 2. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන දක්වා. මෙන්න මේ ඡේද. මොකද හේතුව මේ කොටස පුතේ sin 2x මේ නිල් පාටින් ඇඳපු කොටස sin 2x නේ ඇති වෙන්නේ. එහෙනම් බිඳුවේ සිට මෙන්න මේ අගය දක්වා මොකක් හරි අපි කියමු ඇල්ෆා කෝණය කියලා. බිඳුවේ සිට ඇල්ෆා කෝණය දක්වා අනුකලනය කරන්න ඕනේ. නැත්නම් වර්ගඵලය අපි සලකන්න ඕනේ මේ sin 2x කියන එක්කෙනාගේ. ඊට පස්සේ මේ ඇල්ෆා කෝණය නැත්නම් අපි හොයාගත යුතු මේ ඇල්ෆා කෝණය සිට 5 බෙදීම 2 දක්වා අපි වර්ගඵලය සලකන්න ඕනේ cos x කෝණය. ඒ දෙන්නත් එක්ක තමයි අන්න ඒ වර්ගඵල කොටස තමයි x එකත් එක්ක x අක්ෂයත් එක්ක අන්තර්ගත වෙන්නේ. අන්න ඒකයි ගානේ තියෙන ලස්සන කෑල්ල. එහෙනම් මම මේක ඉස්සරලාම cos x සමානයි sin 2x කියලා අරගෙන විසඳලා බලනවා x ට. එහෙනම් මට පහසුවෙන්ම පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මෙයාව 2 sin x cos x කියලා අරගෙන cos x මේ පැත්තට cos x ප්‍රසාදයක් එළියටත් ගන්න. cos x වතාවක් 2 sin x ඍණ 1 සමානයි බිඳුවයි. මතක තියාගන්න මේතර ගණන්තය ගන්න නෙමෙයි අනුකලනය ගන්නක්නේ. එහෙනම් cos x සමානයි බිඳුව sin x සමානයි භාගය. එහෙනම් පුතේ x සමානයි 5 බෙදීම 2 අන්න අපිට අවශ්‍ය උත්තරය එන්නේ. x සමානයි 5 බෙදීම 2 කියන එක නා. ඒ වගේම තමයි x සමානයි 5 බෙදීම 6 කියන එක නා. මෙන්න අනෙක් උත්තරේ. එහෙනම් මේ ඇල්ෆා කියලා අපි හිතුවේ 5 බෙදීම 6 කියන කෝණයට. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ පුතේ? බිඳුවේ සිට 5 බෙදීම 6 දක්වා sin 2x තුම අනුකලනය කරන්න ඕනේ. මේ වර්ගඵලය හොයාගන්න අපිට අවශ්‍ය වර්ගඵලය හොයාගන්න. බිඳුවේ සිට 5 බෙදීම 6 දක්වා sin 2x අපි අනුකලනය කරමු. ධන ඊට පස්සේ 5 බෙදීම 6 සිට 5 බෙදීම 2 දක්වා අපි cos x කියන එක්කෙනාව අනුකලනය කරමු. දැන් sin 2x අනුකලනය කරාම අපිට ලැබෙනවා ඍණ cos x ඍණ cos 2x බෙදීම 2යි ඍණ cos 2x බෙදීම 2 මම ඉස්සර ඍණ භාගයක් එළියට අරගෙන cos 2x ට දාන්නම් නිශ්චිත අනුකලනය මෙහෙම බිඳුව සිට 5 බෙදීම 6 දක්වා. ධන cos x අනුකලනය කරාම sin x වෙන්නේ sin x 5 බෙදීම 6 සිට 5 බෙදීම 2 දක්වා. පැහැදිලිද? right. දැන් ඔන්න මම ආදේශ කරනවා cos මෙතනට 5 බෙදීම 6 ඒ කියන්නේ cos 5 බෙදීම 3යි කියන එක ඍණ භාගයක් පොදු සාධකයක් එළියේ තියෙනවා. cos 5 බෙදීම 3 කියලා කියන්නේ ධන භාගය ඍණ cos බිඳුව ආදේශ කරාම ධන 1යි. ධන ඊට පස්සේ sin 5 බෙදීම 2 කියලා කියන්නේ නැවතත් ධන 1 ඍණ sin 5 බෙදීම 6 කියලා කියන්නේ භාගයයි. වරහන් ඉවත් කරන් යන්න මෙතන ඍණ 4 එකක් ලැබෙනවා. මෙතන ධන භාගයක් කියලා ලැබෙනවා. ඍණ 4න් 1 ධන භාගය ධන 1 ඍණ භාගය. ධන භාගය ඍණ භාගය කියලා ධන 1කින් ඍණ 4 එකක් ගියාම 3 බෙදීම 4යි වර්ග ඒකක කියලා තියන අමතක කරන්න එපා. ස්ක්වයර් යුනිට්ස් කියන එක. right. මේකේ ලකුණු 25 ලැබෙන්නේ දල සටහනක් අඳින්න කියපු නිසා මේකට ලකුණු 5ක් ලැබෙන්න ඕනේ. මෙන්න මේ සීමාවන් හොයා ගන්නවට ලකුණු 5ක් ලැබෙන්න ඕනේ. ලකුණු 10ක් ඉවරයි. මේ අනුකලනයන් දෙක ලියලා මෙයාව ගන්නවට මේ අනුකලනයන් දෙක ලියනවට ලකුණු 5ක් දෙන්න. මෙයාව ගන්නවට ලකුණු 5ක් දෙන්න. ඊට පස්සේ ආදේශ කරලා උත්තරේ ගන්නවට ලකුණු 5ක් දෙන්න. ලකුණු 25 සම්පූර්ණ වෙන්නේ ඔන්න ඔය විදිහට සම්පූර්ණ කරගන්න. ගණපති ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා මොකද්ද? අඩසිරස් කෝණයේ අංශක 30ක් වන කේතුවක හැඩයෙන් යුත් බඳුනක් ඒ අක්ෂයේ සිරස්වද ශීර්ෂයේ පහළින්ද තබා. එහෙනම් මෙන්න මේ වගේ අඩසිරස් කෝණයේ අංශක 30ක් වන බඳුනක් right මෙයා අංශක 30යි. එතකොට මෙයාගේ අක්ෂය සිරස්ව ශීර්ෂයේ පහළින් තබලා තමයි තියෙන්නේ. 3 ඝන සෙන්ටිමීටර් තප්පරයට 3 ඝන සෙන්ටිමීටර් ශීඝ්‍රතාවය වැඩි වෙනසේ ජලය පුරවනු ලැබේ. ගැඹුර. ඒ කියන්නේ මේ h කියන උස මෙයාට දැන් වතුර පුරවන තප්පරයකට 3 ඝන සෙන්ටිමීටර් ශීඝ්‍රතාවය වැඩි වෙනසේ. හරි. තප්පර 3කට පස්සේ ජලයේ පරිමාව වැඩි වෙන ශීඝ්‍රතාවය. පරිමාව වැඩි වෙන ශීඝ්‍රතාවය එහෙනම් මෙයාගේ v සමානයි 3න් 1යි
phi r වර්ගය h කියන සම්බන්ධතාවය අපි ගන්න ඕනේ. මේක තමයි r කියලා කියන්නේ. එතකොට මෙයා තමයි කේතුවේ උස h කියලා කියන්නේ. අන්න ඒක ඒ විදිහටයි. ඒ වගේම තමයි කෝණය දීලා තියෙන නිසා අපිට ගන්න පුළුවන් tan 30 සමානයි අඩසිරස් කෝණය දීලා තියෙන නිසා සම්මුඛ පාදයේ r බෙදීම බද්ධ පාදයේ h කියලා. එහෙනම් අපිට මෙයාගේ ඉවත් කරන්න පුළුවන් මෙයා එකයට මූල 3යි r සමානයි. මොකද මේකේ උස වැඩි වෙන ගැඹුර වැඩි වෙන ශීඝ්‍රතාවය දීලා තියෙන නිසා r අයින් කරලා h තියාගමු. ඒක නිසා මට මෙතන ගන්න පුළුවන් r සමානයි h බෙදීම මූල 3ක් විදිහට. එහෙනම් එක ආදේශ කරාම මෙතනට r කියන විචාල අයින් කරනවා v සමානයි මෙතන r වර්ගය වෙනකොට h වර්ගයට 3 ආදේශ කරාම 1යට 3 1යට 3යි 1යට 9ක් වෙනවා phi බෙදීම 9යි h ඝනය කියලා ලැබෙනවා. හරි. මේ විදිහට ඔන්න මට ලැබුණා. දැන් අපිට කියනවා මොකක්ද? තප්පරයට ඝන තප්පරයට සෙන්ටිමීටර් 3කින් මේ ගැඹුර වැඩි වෙන. ඒ කියන්නේ මේ කියන්නේ dh යට dt. හොඳට වටහා ගන්න අවකලන යෙදීම් ගානකදී මේ කියවන රාශීන් මොනවද කියලා. ගැඹුර වැඩි වෙනකනේ h උස තමයි වැඩි වෙන්නේ. කාලයට අනුව වෙනස් වීම ශීඝ්‍රතාවය 3 සෙන්ටිමීටර් තප්පරයට කියන එක. ඒ වගේම තමයි තප්පර 3කට පසු ජලයේ පරිමාව වැඩි වෙන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ අපෙන් අහන්නේ dv යට dt කියන එක. dv යට dt තමයි අපෙන් අහන්නේ. එහෙනම් මම මෙයාව කාලයේ විශේෂයෙන් අවකලනය කරනවා dv යට dt සමානයි. එහෙනම් අපි හොයාගන්න ඕනේ කෙනා මෙයා phi බෙදීම 9 නියතයක් එළියට එනවා. h ගේ ඝනය අවකලනය කරාම 3h වර්ගය dh යට dt කියන එක එනවා කියලා අමතක කරන්න එපා. සමහර දරුවන්ට මේක අමතක වෙනවා. වැරද්දලා මෙන්න මේකට ආදේශ කරනවා 3 සෙන්ටිමීටර් තප්පරයට කියන එක. එහෙම කරන්න එපා. පුතේ 3න් කැපෙනවා මෙයා phi බෙදීම 3යි h වර්ගය dh යට dt. right. එහෙනම් දැන් අපි අගයන් ආදේශ කරන්න ඕනේ dv යට dt තමයි හොයාගන්න ඕනේ. dv යට dt කියන එක තමයි අපි හොයාගන්න ඕනේ. phi බෙදීම 3 හරි. කවුද මේ h ට ආදේශ කරන්නේ? පුතේ මේක අහන්නේ තප්පර 3කට පසු ජලයේ පරිමාව වැඩි වෙන ශීඝ්‍රතාවය තප්පර 3කට පසුනේ. ඒ කියන්නේ එහෙනම් අපිට හොයාගන්නවා තප්පර 3කට පසු මේ ජලකඳ කොයිතරම් උසකට ඇවිල්ලා තියෙනවද කියලා. තප්පර 3කට පසු ඒ කියන්නේ තප්පරයකට 3ක් වැඩි වෙනවා නම් තප්පර 3කට පස්සේ මෙයාගේ ජලකඳ කොයිතරම් උසක තියෙනවද? h සමානයි 9යි සෙන්ටිමීටර් උසක තියෙනවා. ඒ 9යි සෙන්ටිමීටර් ලැබෙන්නේ කොහොමද? තප්පරයට 3යි සෙන්ටිමීටර් නම් ඒ වගේ තප්පර 3කදී. එහෙනම් 9යි සෙන්ටිමීටර් කියලා ලැබෙනවා. පැහැදිලිද? 9යි cm. එහෙනම් මෙන්න මෙතනට ආදේශ කරන්න 9 සෙන්ටිමීටර් වර්ගය වෙනවා. එතකොට 9යි cm වර්ග වෙලා 81 වර්ග සෙන්ටිමීටර් කියලා ලැබෙනවා. අපි ඊළඟ පියවර දෙක ගමු. dh යට dt කියන එක නා 3යි cm තප්පරයට. පැහැදිලිද? මෙතන 81යි 3න් කැපුණට පස්සේ 27යි 27 3ට 3 කැපෙනවා. මෙතන 81යි 81යි phi cm ඝනය තප්පරයට කියලා ලැබෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයෙන් තමයි සම්පූර්ණ වෙන්නේ. හරි. ඝන එතකොට මෙන්න මෙතන අපි මෙන්න මේ සම්බන්ධතාවය ඉස්සරලා භාවිත කරනකොට මම ලකුණු 5ක් දෙනවා. මෙන්න මෙතනදී VH ගේ ඇසුරෙන් ප්‍රකාශ කරගෙන ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ මෙයාව අවකලනය කරනකොට ලකුණු 5ක් ලබා දෙනවා. ඒ වගේම මේ නිවැරදි ආදේශයට right නිවැරදි ආදේශයට මෙතනට 9යි සෙන්ටිමීටර් කියන එක ආදේශ කරනකොට මෙතනට තව ලකුණු 5ක් ලැබෙනවා මේ නිවැරදි ප්‍රකාශන ආදේශ කරනකොට සහ අවසානයේ ශීඝ්‍රතාවය පරිමාව වැඩි වීම ශීඝ්‍රතාවය වෙනකොට ලකුණු 5 දෙනවා. ඔය ආකාරයෙන් ලකුණු 25 සම්පූර්ණ වෙනවා ගන්න අවකලනීය යෙදීම් ගන්න. ගණපති ඊළඟට 8 වෙනි ප්‍රශ්නය සරල රේඛාවෙන් අපිට ලැබෙන ප්‍රශ්නය 8 වෙනි ප්‍රශ්නය බලන්න ත්‍රිකෝණයක ABC ලක්ෂවල ඛණ්ඩාංග පිළිවෙලින් 0.0 2.4 සහ 6.2 0.0 ඒ කියන්නේ A ලක්ෂය B කියලා කියන්නේ 2.4 2.4 C කියලා කියන්නේ 6.2 right නම් මෙම ත්‍රිකෝණයේ පරිවෘත්තයේ කේන්ද්‍රය කණ්ඩා ගන්න පරිවෘත්තය නිර්මාණය වෙන්නේ ලම්බ සමච්ඡේදක right ත්‍රිකෝණයේ පාද තුනෙහි ලම්බ සමච්ඡේදක ඡේදනය වන නැත්නම් සංගාමී වන ලක්ෂය සහ මෙන්න මේ x ශීර්ෂයක් සමග අරය සැලකීමෙන් තමයි අපිට පරිවෘත්තය නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ජ්‍යාමිතික නිර්මාණ පොඩි කාලේ අපි කරන. එහෙනම් මෙයා හොයා ගන්න ඕනේ සරල දෙයක්. මගේ සැලැස්ම තමයි මේ දෙන්නගේ මධ්‍ය ලක්ෂයනේ
මේ ඉන්නේ මම ඒව ගන්නවා D කියලා මේ දෙන්නගේ මධ්‍ය ලක්ෂ්‍යය තමයි මේ ඉන්නේ මම ඒව ගන්නවා E කියලා මෙයාගේ අනුක්‍රමණය දන්නවා නම් මෙයාගේ අනුක්‍රමණය ලම්බක නිසා ගන්න පුළුවන් එලෙසම AB ගේ අනුක්‍රමණය දන්නවා නම් මේ රේඛාවේ අනුක්‍රමණය ගන්න පුළුවන් මම ඒව ගත්තොත් කේන්ද්‍රය O කියලා OD රේඛාවේ අනුක්‍රමණය ගන්න පුළුවන් OE රේඛාවේ අනුක්‍රමණය ගන්න පුළුවන් අනුක්‍රමණ දන්නවත් නිශ්චිත ලක්ෂ්‍ය දන්නවත් නිසා ඒ කියන්නේ E සහ D වල කණ්ඩායමක් දන්නවා OE සහ OD රේඛාවල අනුක්‍රමණයක් දන්නවා එහෙනම් මට ඒ දෙනාගේ සමීකරණ ගොඩ ගන්න පුළුවන් සමීකරණ දෙක විසඳලා මෙන්න මේ O ලක්ෂයේ කණ්ඩායම මට හොයාගන්න පුළුවන් ඒක තමයි අරමුණ වෙන්නේ එහෙනම් D ලක්ෂයේ කණ්ඩායම මම එකපාරේ ලියලා දානවා D ලක්ෂයේ කණ්ඩායම 2 ධන බිඳුව බෙදීම 2 4 ධන බිඳුව බෙදීම 2යි කියලා ඝන එතකොට මට ලැබෙනවා D ලක්ෂයේ කණ්ඩායම 1,2යි ඊට පස්සේ E ලක්ෂයේ කණ්ඩායම මට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් 6 ධන බිඳුව බෙදීම 2 2 ධන බිඳුව බෙදීම 2 හරි එහෙනම් මේ E ලක්ෂයේ කණ්ඩායම වෙන්නේ 3,1 රයිට් පැහැදිලිනේ ඔන්න ආකාරයෙන් දැන් එහෙනම් පුතේ AB ගේ අනුක්‍රමණය දන්න නිසා මම එයාව ගන්නම් MAB කියලා AB අනුක්‍රමණය දන්නවා අපිට හොයාගන්න පුළුවන් y කණ්ඩායමාන්තරය 4 ඍණ බිඳුව බෙදීම 2 ඍණ බිඳුව සමානයි 2යි එම නිසා මට මේකෙන් ගන්න පුළුවන් OD රේඛාවේ අනුක්‍රමණය MOD එකිනෙකට ලබන නිසා මෙයාගේ පරස්පරය ඍණෙන් ගුණ කරන්න ඒ කියන්නේ ඍණ භාගයයි ඒ වගේම තමයි AC රේඛාවේ MAC ව ගන්න පුළුවන් මට එයාගේ අනුක්‍රමණය 2 ඍණ බිඳුව බෙදීම 6 ඍණ බිඳුව කියලා AC රේඛාවේ අනුක්‍රමණය එයාවත් මට ගන්න පුළුවන් මෙතනින් එක MOD MAC සමානයි 3න් 1යි කියලා පැහැදිලිද y කණ්ඩායමාන්තරය බෙදීම x කණ්ඩායමාන්තරය ඒකත් හරි එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් MAC 3න් 1 නම් මම මෙතන පිළිවෙල පොඩ්ඩක් වැරද්දුවා මම ආපු ලියන්න එක මෙයා 3න් 1යි එයාගෙන් මට ගන්න පුළුවන් OE රේඛාවේ අනුක්‍රමණය OE ගේ අනුක්‍රමණය ඍණෙන් ගුණ කරන්න පරස්පරය ඍණ 3යි දැන් අනුක්‍රමණය දන්නව නම් D ලක්ෂයේ කණ්ඩායමක දන්නම් ඒ දෙන්න භාවිතා කරලා මට පුළුවන් OD රේඛාවේ සමීකරණය ලියන්න OD රේඛාවේ සමීකරණය OD සමීකරණය මම ලියනවා y ඍණ 2 බෙදීම x ඍණ 1 සමානයි එයාගේ අනුක්‍රමණය ඍණ භාගයයි කියලා. රයිට් මෙතනින් මම ගන්නවා මේක y සමානයි ඍණ භාගයයි x හැබැයි ධන භාගයයි x වෙනවා වරහන් ඉවත් කරන දේවල් මෙතන ධන භාගයක් වෙනවා මෙතන ඍණ දෙකක් වෙනවා මේ පැත්තේ ධන දෙකක් වෙනවා පහ බෙදීම 2යි කියලා ලැබෙනවා. මම ඒක පළවෙනි සමීකරණය විතර ගන්නවා. ඒ වගේම OE රේඛාවේ සමීකරණය ගොඩනගනවා OE රේඛාවේ සමීකරණය y කණ්ඩායමාන්තරය y ඍණ 1 බෙදීම x ඍණ 3 සමානයි ඍණ 3යි කියලා ගන්නෙ මේ පැත්තට ගන්න වරහන් ඉවත් කරලා y ධන 3යි x මේ පැත්තට ධන 9යි 10ක් වෙනවා 10යි අංක 2 ඊට පස්සේ එකෙන් දෙක අඩු කරන්න මෙතන භාගය x වෙන්න ඕනේ නැත්නම් දෙකෙන් එක අඩු කරන්න එක ලේසි 2 ඍණ 1න් දෙකෙන් එක අඩු කරද්දි y ට y කැපෙනවා 3න් අඩු වෙනවා මෙයාව ඒක නම් පහ බෙදීම 2යි x වෙනවා පහ බෙදීම 2යි x සමානයි ඔව් ඊට පස්සේ 10න් පහ බෙදීම 2 20යි 15යි 15 බෙදීම 2ක් වෙනවා 15 බෙදීම 2යි 2ට 2 කැපුණා 5ට 15 කැපුණා 3යි x සමානයි 3යි x සමානයි 3යි නම් y ගේ අගය කීයද x සමානයි 3යි නම් y ගේ අගය x සමානයි 3 ආදිශ කරන y සමානයි 1 වෙනවා එහෙනම් පුතේ අවශ්‍ය කේන්ද්‍රයේ කණ්ඩායම මෙන්න මේ විදිහට ලැබෙනවා රයිට් සම්පූර්ණ කරන්න මෙන්න මෙහෙම සරල රේඛාව ගන්න මෙයාගේ කේන්ද්‍රයේ කණ්ඩායම ගණනය කරනවට ලකුණු 5යි මෙයාගේ කේන්ද්‍රයේ කණ්ඩායම ගණනය කරනවට ලකුණු 5යි මේ දෙන්නගේ අනුක්‍රමණ නිර්ණය කරනවට නිවැරදිව මෙහෙම ගන්න සරල රේඛාවල සමීකරණ නිවැරදිව නිර්ණය කරනවට මෙයාට ලකුණු 5යි මෙයාට ලකුණු 5යි ඒ වගේම තමයි මේ කණ්ඩායම දෙක නිවැරදිව ගන්නවට ලකුණු 5යි බලන්න එතකොට 1යි 2යි 3යි 4යි 5 ගිහලා ඉවරයි සම්පූර්ණ කරන්න සරල රේඛාව කෙටි ප්‍රශ්නය එනේ පුතේ ප්‍රශ්නාංක 9ට වෘත්තයෙන් ලැබෙන ප්‍රශ්නය ප්‍රශ්නාංක 9 ටිකක් ලේසි එක්කෙනෙක් y ධන 2යි mx ගේ පූර්ණ වර්ගය y ධන 2යි mx ගේ පූර්ණ වර්ගය
හරි සමානයි 4ky 4ky වතාවක් x ධන y ඍණ 3 ධන 2y වර්ගය වෘත්තයක් බව දී ඇතනම් m සහ k යගේ සොයන්න කියලා අපිට කියලාම අපි එක පැත්තකට ගමු එහෙනම් මේවා ප්‍රසාරණය කරලා අපි දන්නවා වෘත්තයේ සම්මත සමීකරණය x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2y ධන c ආකාරයෙන් ලැබෙනවා අපිට. එහෙනම් මට මෙයා වර්ග මේ පැත්තට ගද්දී බලන්න x වර්ග පද මෙතන ලැබෙනවා 4m වර්ගය වතාවක් x වර්ග පදයක්. මෙතන y වර්ග පදයක් ඉන්නවා 1y වර්ගය. මෙතන වරහන් ඉවත් කරාම ආයෙත් ලැබෙනවා 4ky වර්ග. එහෙනම් මෙයාව ගන්න පුළුවන් 1 ඍණ 4ky වර්ග කියලා. ඊට පස්සේ මෙතන xy ගුණිත පදයක් හැදෙනවා. මෙතනත් xy ගුණිත පදයක් හැදෙනවා 4m xy ගුණිත පදය මේ පැත්තෙන් එනවා 4k ඍණ 4k xy කියලා එහා පැත්තට අරන් යන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් x වර්ග පදේ ගත්ත y වර්ග පදේ ගත්ත xy ගුණිත පදේ ගත්ත ඒ පැත්ත ඉවරයි. මෙතන xy ගුණිත පදේ ගත්ත y වර්ග පදේ ගත්ත. එහෙනම් මෙතන ලැබෙන තව ධන 12යි k y කියලා y පදයක්. ඒ වගේම තමයි y වර්ග පදයක්. මෙතනත් ඉඳලා තියෙනවා. y වර්ග පදයක් මෙන්න මෙතනත් ඉඳලා තියෙනවා. මෙතන y වර්ග පද ගද්දී මතක තියාගන්න මෙතන 2y එහා පැත්තට ඍණ 2ක් වුණා. එහෙනම් මේක ඍණ 1ක් වෙන්න ඕන. හරි. මම ලියනවා ඊට පස්සේ මෙන්න මෙහෙමයි සම්මත වෘත්තයේ සමීකරණය මේගොල්ලෝ දීලා තියෙන විදිහට ලැබෙන්නේ. මම තර ලකුණක් දාලා ලියනවා. වෘත්තයේ සම්මත සමීකරණේ වෘත්තයේ සම්මත සමීකරණේ x වර්ග y වර්ග පදවල ලියගෙන යන්න. x වර්ග හා y වර්ග පදවල සංගුණක සමාන විය යුතු අතර xy ගුණිත පද නොමැත right ඔන්න ඔක තමයි කන්ඩිෂන් එක. x වර්ගයේ සහ y වර්ගයේ පදවල සංගුණක සමාන වෙන්නේ xy ගුණිත පද නොමැති වෙන්න ඕනේ. එහෙනම් මේ දෙන සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙයා බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් 4m ඍණ 4k සමානයි බිඳුවක් වෙන්න ඕන. එතකොට පුතේ බලන්න m සමානයි k වෙන්න ඕන. m සමානයි k වෙනවා. right m සමානයි k වෙනවා. ඊට පස්සේ මේ දෙන්නගේ සංගුණක සමාන වෙන්න ඕන. ඒ කියන්නේ x වර්ග පදයේ සංගුණකයත් y වර්ග පදයේ සංගුණකයත් සමාන වෙන්න ඕන. පැහැදිලිනේ? එහෙනම් මම මේක m සමානයි k නිසා මෙයා m වර්ගයේ වර්ග සමීකරණය කියලා ගොඩනගා ගන්නවා. මෙන්න මේතර k ඉන්න මේතන ඉන්න k වෙනකොට m ආදේශ කරලා මෙහා පැත්තට ගන්නවා. 4m වර්ගය ධන 4m ධන 1 සමානයි බිඳුවයි. මේ ඉන්නේ 2m ධන 1 පූර්ණ වර්ගය සමානයි බිඳුවයි. එහෙනම් මෙතන m සමානයි k සමානයි ඍණ භාගයයි කියලා ලැබෙනවා. අන්න එතනින් අපිට වැඩේ සම්පූර්ණ කරන්න පුළුවන්. හරි ලේසි ගානක්. මේකට ලකුණු 25. මෙන්න මේ විදිහට ගන්න සමීකරණයේ ගොඩනගන ලකුණු 5යි. මෙන්න මේ වාක්‍ය ලියනකොට ලකුණු 5යි. මේ සම්බන්ධතාවය ගන්නකොට ලකුණු 5යි. මේ දෙන්න ගොඩනගලා වර්ග සමීකරණය ගන්නකොට ලකුණු 5යි. විසඳීමෙන් අගය ගෙනනකොට ලකුණු 5යි. සම්පූර්ණ කරන්න ලකුණු 25යි. එන්නේ පුතේ ප්‍රශ්නාංක 10ට ඔයගලන්ට ත්‍රිකෝණමිතිය ලැබෙන ප්‍රශ්නේ. ඒක නම් ලේසි ප්‍රශ්නයක්. A ධන B ධන C සමානයි 5 නම් ත්‍රිකෝණයක ලක්ෂණ ඇසුරෙන් එන ගාණක් A ධන B ධන C සමානයි 5 නම් ගන්න cos 2යි A ධන cos 2යි B cos 2යි A ධන cos 2යි B ධන cos 2යි C සමානයි. අපි දන්නවා මෙයාගේ සුළු කිරීම 2යි cos A ධන B වතාවක් cos A ඍණ B කියලා ලැබෙනවා. ධන cos 2යි C. ඊට පස්සේ මෙයාගේ A ධන B වෙනුවට ආදේශ කරන්න 5 ඍණ C කියලා 2යි cos 5 ඍණ C වතාවක් cos A ඍණ B ධන cos 2යි C. right. මෙයා එතකොට ඍණ cos C බවට පත් වෙනවා. ඍණ 2යි cos C cos A ඍණ B ධන
මෙතන ඍණ එකක් උත්තරේ තියෙන නිසා මම ඍණ එකක් ලැබෙන පරිදි මම ප්‍රසාරණය කරන්නම් 2 cos වර්ගය c ඍණ 1යි. ඍණ එක ඉස්සරහට ගන්න මේ දෙන්නගෙම ඍණ 1 ඉස්සරහට ගන්න ගමන් මම ඍණ 2 cos c එකක් එළියට ගන්නවා. ඍණ 2 cos c එකක් එළියට ගන්නවා. එතකොට cos a ඍණ b කියලා එකක් ඉතුරු වෙනවා. ඍණ cos c එකක් එළියට නිසා මෙතන ඍණ cos c එකක් ඉතුරු වෙනවා. ආයෙත් c ට phi ඍණ a ධන b කෙනෙක් කෙනා ආදේශ කරන්න. ඍණ එක මෙතන ඉන්නවා ඍණ 2 cos c cos a ඍණ b ඍණ මම එකපාරේ ලියනවා මෙයා ධන cos a ධන b වෙනවා. පැහැදිලිනේ? අවුලක් නැහැ නේ පොඩි දේවල්. ඊට පස්සේ cos c ධන cos d නැවතත් මෙතන ඍණ 1 ඍණ මෙතන 2 cos a ධන b වතාවක් cos ඍණ b එකක් හැදෙනවා. එතකොට ඍණ b එකේ ඍණ නැති වෙලා cos b වෙනවා. 2 cos a cos b වෙනවා. එතනින් එන දෙකේ ඉලක්කම මේ දෙකත් එක්ගුණ වෙලා 4 cos a cos b cos c එකක් හැදෙනවා. right සම්පූර්ණ කරන්න ලකුණු 25ක් ලැබෙනවා. ලකුණු 25ක් ලැබෙනවා මෙයාට පොඩි ගාණක් නිසා බෝනස් ගාණක් දීලා තියෙන්නේ. කෙටි ප්‍රශ්නය ප්‍රශ්න 10 සම්පූර්ණයි. දැන් සම්පූර්ණ කරගන්න. හරි පුතේ එහෙනම් රචනා ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නයෙන් පටන් ගමු අපි. රචනා ප්‍රශ්න පත්‍රය අපිට ලැබෙනවා මෙන්න මෙහෙම fx සමාන ax වර්ධන vx ධන c යයි ගනිමු කියලා කියනවා. මෙන්න මේ විදිහට බලන්න a, c විශාලයි බිඳුව ලියන්න පුරුදු වෙන්න. a, c විශාලයි බිඳුව හැම වෙලෙම කියනවා a ධන c විශාලයි b. ඒ වගේම තමයි a, b, c අයත් තාත්විකයි. ඒක අපි දන්න දෙයක්. a, b, c අයත් තාත්විකයි කියන එක. fx සමානයි ax වර්ගය ධන vx ධන c ax වර්ගය ධන bx ධන c යයි ගනිමු. fx සමානයි බිඳුවේ සමීකරණයේ x ධන එක සාධකයක් නොවන බව පෙන්වන්න. එහෙනම් අපිට ගන්න පුළුවන් fx සමානයි බිඳුවයි. ඒ කියන්නේ f ඍණ 1 සමානයි a වතාවක් ඍණ 1 වර්ගය ධන b වතාවක් ඍණ 1 ධන c. මෙතන ලැබෙනවා a ධන c ඍණ b කියලා. අපිට කියනවනේ a ධන c කියන එක නා විශාලයිනේ b ට වඩා. right එහෙනම් මේක අනිවාර්යයෙන්ම බිඳුවට වඩා විශාලයි. right බිඳුවට වඩා විශාලයි. ඍණ සමාන වෙන්නේ නැහැ බිඳුවට. බිඳුවට විශාල වෙන්න ඕන. එම නිසා මට කියන්න පුළුවන් x ධන 1 යන්න x ධන 1 යන්න ඒක ලියන්න ඕන අනිවාර්යෙන් fx සමානයි බිඳුවේහි සාධකයක් නොවේ. right ඒක තෘප්ත කරන්නේ නැහැ. සාධකයක් නොවේ කියලා. සාධකයක් නොවේ. හරිද පුතේ? සාධකයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන මම පොඩ්ඩක් ලකුණු දීගෙන යනවා. මට ඉඩම දුනොත් එහෙම මට මේ කොටස් අයින් කරන්න වෙනවා. මෙයාට ලකුණු 5ක් හම්බ වෙනවා. මෙයාට ලකුණු 5ක් හම්බ වෙනවා. මේ මුල් කොටස ලියනකොට ඒ කියන්නේ ලකුණු 10ක් ලැබෙනවා. පොඩි දෙයක්, සරල දෙයක්. ඊට පස්සේ මට කියනවා මොකද fx සමානයි බිඳුවෙහි මූල α, β යයි ගනිමු. ඒ කියන්නේ පුතේ ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ මූල α ධන β ඍණ b බෙදීම a මූල එකතුව α වතාවක් β c බෙදීම a. මම ප්‍රශ්න ඉස්සරහට කියවන්නෙත් නැතුව නිකම්ම ලියාගෙන ගියා. ඔක ඉතින් හැම වෙලෙම ඕන වෙන නිසා. ඊට පස්සේ අපිට කියනවා මම බලාපොරොත්තු වෙන පරිදිම α ධන 1 වතාවක් β ධන 1 මෙන්න මේ බව පෙන්වන්න කියලා කියනවා. එහෙනම් මම මෙයා ප්‍රසාරණය කරනවා α β ධන α ධන β ධන 1 මෙන්න මේ විදිහට ලැබෙන්නේ. α වතාවක් β කියලා කියන්නේ c බෙදීම a ඍණ b බෙදීම a ධන 1යි කියලා ලැබෙනවා. එතකොට මට මේකේ 1 යට a පොදු සාධකයක් එළියට ගන්න පුළුවන් a ඍණ b ධන c කියලා. α ධන 1 β ධන 1 මෙන්න මේ ආකාරයෙන්. හරි. ඊට පස්සේ මෙන්න මෙයා මූල වශයෙන් නැති වර්ග සමීකරණය ගොඩනගන්න කියලා කියනවා. මම මෙයාවත් ඉස්සෙල්ලාම ලකුණු දීලා ඉන්නම්. α ධන β සහ α β ලියනකොට ලකුණු 5යි. මෙයාස්ට මෙයාව ගොඩනගනකොට ලකුණු 5යි. සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අපිට කියනවා අවශ්‍ය වර්ග සමීකරණයේ මූල මම ලියනවා. අවශ්‍ය වර්ගජ සමීකරණයේ මූල මූල වෙන්නේ x සමානයි alpha 1යට alpha ධන 1 x සමානයි 1යට beta ධන 1 මෙන්න මේ ආකාරයෙන්. එහෙනම් අපිට
x වර්ගය ඍණ මූල එකතුව 1 ධන 1 යට ඇල්ෆා ධන 1 ධන 1 යට බීටා ධන 1 x ධන 1 යට ඇල්ෆා ධන 1 1 යට බීටා ධන 1 මූල ගුණිතය සමානයි 0යි. ඔන්නෝම ලියන්න පුළුවන්. එහෙනම් මේවා සුළු කරන්න අපිට ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා පද වලින් ආදේශ කරලා පස්සේ වර්ග සමීකරණය ලබා ගන්න පුළුවන්. ඍණ මෙතන සුළු කරන්න පොදු හරයක් ගන්න ඇල්ෆා ධන බීටා බෙදීම ඇල්ෆා බීටා ධන 2යි. හරි. වතාවක් x ධන. මෙතනදී ලැබෙනවා පුතේ පොදු හරයක් ගත්තට පස්සේ ඇල්ෆා ධන 1 වතාවක් බීටා ධන 1 බෙදීම ඇල්ෆා බීටා ගාන පිළිබඳ සිහියෙන් වැඩ කරනවා නම් අපි මේ ඇල්ෆා ධන 1 වතාවක් බීටා ධන 1 කියන එක නා කලින් අරන් තිනවා අපිට නම් ඊළඟ පෙරේදී මේක ආදේශ කරන්න පුළුවන්. ඒ අරමුණ සහගතව x වර්ගය ඍණ මම මේ අනිත් පද වලට ආදේශ කරනවා ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ ඍණ b බෙදීම a ඇල්ෆා බීටා කියලා කියන්නේ c බෙදීම a ධන 2 වතාවක් x ධන 1 යට a වතාවක් a ඍණ b ධන c බෙදීම c බෙදීම a සමානයි 0යි. එතකොට ගන්න පුතේ මෙතනට මෙතන a ට a කැපිලා යනවා 2යි c ඍණ b කියලා එනවා x වර්ගය ඍණ 2යි c ඍණ b බෙදීම c x පදයක් ලැබෙනවා. මෙතනත් a ට a කැපිලා ගිහිල්ලා ධන a ඍණ b ධන c බෙදීම c සමානයි 0යි කියලා ලැබෙනවා. එහෙනම් c ගෙන් ගුණ කරන් ගියොත් එහෙම මට ලැබෙන්නේ අවශ්‍ය වර්ග සමීකරණය cx වර්ගය ඍණ අමික දීලා තියෙනවා 2යි c ඍණ b 2යි c ඍණ b x ධන a ඍණ b ධන c සමානයි 0 විදියට. එතකොට මේ වර්ග සමීකරණයේ ගොඩනගන කොටසට අපිට ලකුණු ලැබෙනවා මෙන්න මේ විදියට. මෙන්න මෙයාව ගොඩනගා ගන්න ඕන. දැන් ඒකට තමයි බලන්න මෙයාට මෙතනට ලකුණු 5ක් ලැබෙනවා වර්ග සමීකරණය ගොඩනගා ගන්නවට. හරි. ආදේශ කරනවට ලකුණු 5ක් ලැබෙනවා. අවශ්‍ය වර්ග සමීකරණයේ බව පෙන්වන්නට ලකුණු 5ක් ලැබෙනවා. ලකුණු 15යි. එතකොට මෙතනට 10ක් හම්බුණා. කලින් 10ක් හම්බුණා. මෙතනට ලකුණු 15ක් හම්බුණා. දැන් ඔක්කොම 35ක් ලැබිලා තියෙනවා වර්ග සමීකරණ ගානේ. හරි පුතේ මම ඉඩ ගන්න ඕන නිසා මම එතනින් අයින් කරා ගාන. දැන් එතකොට fx කියලා කියන්නේ මෙන්න මේක අපේ ගානේ අවශ්‍ය දත්තයක්. gx කියලා අර අපි ගොඩනගපු සමීකරණයට නමක් දීලා තියෙනවා. gx සමානයි cx වර්ගය ඍණ 2යි c ඍණ bx ධන a ඍණ b ධන c. ඔන්න ඔහොමනේ තියෙන්නේ. සමානයි 0. හරි. gx කියන්නේ ඔකට. මගින් දෙල්ල වුණ බව පෙන්නන්න හරි පෙන්නනවා. අපි fx අවමගේ m එක යන්න m එක සමානයි ඩෙල්ටා ඍණ ඩෙල්ටා බෙදීම 4යි මගින් දෙල්ල වුණ බව පෙන්නන්න. අපි මේක දන්න එකක්. මේ වගේ සාධාරණ වර්ග සමීකරණයක අවමගේ හොයාගන්න අපිට සිද්ධ වෙනවා fx සමානයි මෙයා වර්ග පූර්ණය කරන්න a වෙලියට ගන්න x වර්ගය ධන b බෙදීම ax ධන c බෙදීම a කියන එක නා. එතකොට මෙයා වර්ග පූර්ණය කරද්දී a ව එළියේ ඉන්නවා x ධන b බෙදීම 2යි a ගේ පූර්ණ වර්ගය ඍණ b වර්ගයට 4යි a වර්ගය ධන c යට a. අපි මෙතනට ගන්නවා a x ධන b බෙදීම 2යි a මෙයාගේ පූර්ණ වර්ගය ඍණ b වර්ගය ඍණ 4යි ac බෙදීම අපිට ගන්න පුළුවන් 4යි a වර්ගය කියලා. right. එහෙනම් අවමගේ fx අවම වෙන්න නම් fx අවම වෙන්න නම් x සමානයි b බෙදීම 2යි. මෙන්න මේ පූර්ණ වර්ගයක් ලෙස පවතින ප්‍රකාශනය විශාලයි හෝ සමානයි බිඳුවන හැම වෙලෙම. එහෙනම් අවමගේ මෙයාගේ අවමගයක් ගන්න පුළුවන් සමානයි බිඳුව අවස්ථාව. එහෙනම් x සමානයි ඍණ b බෙදීම 2යි ඒකට තමයි fx අවම වෙන්නේ. ඒක අපි දන්නවා මම අපේ හැදිලි කරන් ඉන්නේ නැහැ. fx මිනිමම් අපිට ගන්න පුළුවන් x සමානයි ඍණ b බෙදීම 2යි a විට. x සමානයි ඍණ b බෙදීම 2යි a විට. එතකොට අවමගේ විදිහට ලැබෙන්නේ බලන්න මෙයා වාදිෂ කරා මෙයා බිඳුවක් කියලා යනවා. a වතාවක් ඍණ b වර්ගය ඍණ 4යි ac බෙදීම 4යි a වර්ගය වෙනවා.
Aට A කැපිලා යනවා. මෙයා එතකොට B වර්ගෙන් 4AC කියන අපි දන්නවා ඩෙල්ටානේ. බෙදීම 4A කියලා fx මිනිමම් ගන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා එයා m1යි කියලා. m1 සමානයි ඍණ ඩෙල්ටා බෙදීම 4A කියලා ඔන්න පෙන්වුවා. ඒකත් හරි. ඊට පස්සේ මෙහි b වර්ගෙන් 4ac සමානයි ඩෙල්ටා v ඒකත් හරි. gx යවමගේ m2යි ගනිමු. am1 සමානයි cm2 බව පෙන්වන්න. එහෙනම් මේ ax වර්ග ධන bx ධන c ආකාරයේ සාධාරණ වර්ග සමීකරණයක අවමගේ m1 මගින් ලබා දෙනවා නම් ඍණ ඩෙල්ටා බෙදීම 4a මෙහි ඩෙල්ටා යන b වර්ගෙන් 4ac නම් දැන් මම gx වර්ග පූර්ණය කර ඉන්නේ නැහැ. gx වර්ග පූර්ණය කරට කමකුත් නැහැ. මොකද ගානේ අපිට අපෝහණය කරන්න කියලා කියලාත් නැහැ. නමුත් මම මෙන්න මෙහෙම වැඩකට පැලවෙනවා. මම කෙලින්ම m2 ලියනවා. m2 සමානයි ඍණ b වර්ගෙන් 4ac නේ. හරියට නිකන් මේ වර්ග සමීකරණය නම් මේ බලන්න මෙයා තමයි b මෙයා තමයි a මෙයා තමයි c රයිට් මම එතන එහෙනම් b වර්ගෙන් 4ac මේ විදිහට ගන්නවා ඍණක් එළියේ තියලා b වර්ගය ඍණ 2c ඍණ b ගේ පූර්ණ වර්ගය b වර්ගය ඍණ 4 වතාවක් c වතාවක් a කියලා කියන්නේ a ඍණ b ධන c පැහැදිලිද සම්පූර්ණ කරමු අපි මේ කොටු වරහන වහලා දාන්න එළියෙන් ඍණ ඉස්සරහින් තියාගන්න බෙදීම 4 එක්කුත් එන්න එපා. බෙදීම 4 වතාවක් a කියලා කියන්නේ නේද නැවතත් c කියලා ලැබෙනවා. ඍණ ඩෙල්ටා ඉස්සරහින් තියාගන්න ප්‍රසාරණය කරන්න 2c ඍණ වර්ග කරාම ධන වෙනවා. ඍණ එළියේ ඉන්න ඍණ ඒ විදිහටම ඉන්නවා. 4c වර්ගය ඍණ 4cb ධන b වර්ගය ධන b වර්ගය ඍණ 4ac ඍණ නෙමෙයි ධන 4යි BC ඍණ 4IC වර්ගය බෙදීම 4IC. හරි. එතකොට බලන්න 4 4 ගොඩක් තියෙනවා බලමු පරිස්සමෙන් මොනවද කැපෙන්නේ කියලා. 4IBC ට 4IBC එකක් කැපෙනවා. 4IC වර්ගයට 4IC වර්ගයක් කැපෙනවා. මෙතනත් ඉතුරුනේ B වර්ගයෙන් 4IAC ම තමයි. ඍණ b වර්ගය ඍණ 4යි ac බෙදීම හැබැයි 4යි c කියලා ඉතුරු වෙන්නේ m2. ඉතින් මට m2 ලියන්න පුළුවන් b වර්ගයෙන් 4යි c වෙනකොට ඩෙල්ටා දාලා ඩෙල්ටා බෙදීම 4යි c කියලා. එහෙනම් මේ දෙන සමාන කරන්න පුළුවන්. බලන්නකෝ තේ m2 සමාන වෙලා තියෙන්නේ ඍණ ඩෙල්ටා බෙදීම 4යි c ට m1 සමාන වෙලා තියෙන්නේ ඍණ ඩෙල්ටා බෙදීම 4යි a ට. එහෙනම් ඍණ ඩෙල්ටා දෙපැත්තෙන් සමාන කරොත් 4යි a m1 සමානයි 4යි cm2 සමාන වෙනවා ඍණ ඩෙල්ටාට. එහෙනම් මේ දෙන්නාගේ 4 ඉලක්කම අයින් කරලා දැම්මොත් am1 සමාන වෙනවා cm2ට සම්පූර්ණ කරගන්න මේ කොටස. ඊට පස්සේ අපිට කියනවා මොකක්ද අවසාන පේලිය කියනවා එනයින් සියලු x අයත් තාත්වික සඳහා fx විශාලයි බිඳුව නම්ම පමණක් gx විශාලයි බිඳුව බව පෙන්වන්න. මොකක්ද මේ වචන වලට පැටලෙන්නේ නැතුව පැහැදිලිව ගාන ලියා ගන්න පුරුදු වෙන්න x අයත් තාත්වික සඳහා fx විශාලයි බිඳුව නම්. ඒ කියන්නේ ඒකෙන් අපිට අදහස් වෙනකොට ගානේ දත්තයක් විතර දීලා තියෙනවා x අයත් තාත්වික සඳහා fx විශාලයි බිඳුව නම්. හරි. එයා බිඳුවට වඩා විශාලයි. කියන්නේ ධනාගයක්. සියලු x අගයන් සඳහා මේ හැම වෙලෙම ඔය fx කියන එක කෙනා ධනාගයක් වෙන්නේ. ඒ කියන්නේ පුතේ වෙනත් විදිහකින් කිව්වොත් ඔය m1 කියන අගය විශාල වෙනවලු බිඳුවට වඩා. ඇයි ඒකනේ fx ගේ අවමගය. ඒ අවමගයත් ධනාගයක්. එහෙනම් ඒ අවමගයත් බිඳුවට විශාල වෙනවා. ධනාගයක් වෙනවා. ඒක හරි. ඒ වගේම තමයි එහෙනම් මම මෙන්න මේ සම්බන්ධ ඉතා කරනවා දැන් මේ පටල ගන්න එපා fx කියන එක නා ax වර්ග bx ධන c ආකාරයේ වර්ග ශ්‍රතයක එයා පුතේ ධනාගයක් වෙන්න නම් x අය තාත්වික සඳහා ධනාගයක් වෙන්න නම් වෙනම අවශ්‍යතාවයන් තියෙනවා පොඩි කාලේ අපි ඉගෙන ගන්නවා පොඩි කාලේ කියන්නේ වර්ග සමීකරණ ගානේ ඉගෙන ගන්නවා fx කියන එක නා x අය තාත්වික අගයන් සඳහා fx කියන අගය fx කියන වර්ග සමීකරණ නැත්නම් ශ්‍රිතය ධනාගයක් නම් x අක්ෂරයට උඩින් පිහිටනවා නම් a ගේ සංගුණකය නැත්නම් x වර්ග පදයේ සංගුණකය කියන එක ධනාගයක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි b වර්ග 4ac කියන එක කුඩා බිඳුවක් වෙන්න ඕනේ. රයිට්? එයා ඍණාගයක් වෙන්න ඕනේ. එයා x අක්ෂය නොකැපී තියෙන්න ඕනේ. ඔන්න අවශ්‍යතා දෙක තියෙනවා මතක් කරගන්න අමතර දෙයක් කිව්වේ. මෙන්න මේක කියලා දීලා තියෙන දත්තය හැටියට නම් fx කියන එක නා සියලු x අගයන් සඳහා විශාලයි බිඳුව නම් එයාගේ අවමගයේ m එකත් විශාලයි බිඳුවක් වෙන්න ඕනේ. පැහැදිලිව තේරුම් ගන්න. ඒ වගේම තමයි මෙන්න මේ m2 කියලා කියන්නේ ඔය gx
කියපු වර්ග සමීකරණයේ වර්ගශ්‍රිතේ අවමගයනේ. එහෙනම් අපි ඔන්න ඔය අවමගය නැත්නම් ඔය gx ට හිමි අවමගයක් ධනාගයක් කියලා පේනවනම් අපිට කියන්න පුළුවන් අන්න gx උත් සියලු x වර්ගයන් සඳහා ධනාගයක් වෙනවා කියලා. පැහැදිලිද මම ගොඩනගන්න හදන තර්කය? දැන් එහෙනම් අපි ළඟ තියෙනවා ප්‍රකාශනයක් මේ gx ගේ අවමගය fx ගේ අවමගය ඇසුරෙන් ලැබුණු ප්‍රකාශනයක් තියෙනවා. ඒ කියන්නේ m2 සමානයි a බෙදීම c වතාවක් m1 කියලා. අපිට gx ගේ අවමගය මම නැවතත් කියනවා gx ගේ අවමගය fx ගේ අවමගයෙන් ලැබුණු ඇසුරෙන් ලැබුණු ප්‍රකාශනයක් තියෙනවා. ඉතින් මෙන්න මෙයා ධනාගයක් කියලා දන්නවනම් මෙයා ධනාගයක් කියලා දන්නවනම් a සහ c කියලා කියන්නේත් ධනාගයන් කියලා දීලා තිබුණා ගානේ මුලින්ම 1, c විශාලයි බිඳුවයි කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම a බෙදීම c කියන එකනත් මොකද්ද වෙන්න ඕනේ? විශාලයි බිඳුවක් වෙන්න ඕනේ. රයිට්. එම නිසාම ලියනවා a බෙදීම c විශාලයි බිඳුව බැවින්. රයිට්. m එකත් විශාලයි බිඳුවයි a බෙදීම c විශාලයි බිඳුවයි නා. ඉතින් එහෙනම් m2 ගැන කවර කතාවද? m2ත් විශාලයි බිඳුව තමයි. රයිට්. බිඳුව විශාලයි බිඳුව වෙන්න ඕනේ. එම නිසා මට කියන්න පුළුවන් gx අවමගය m2 විශාලයි බිඳුව බැවින් x අයත්තාත්වික සඳහා gx විශාලයි බිඳුව විය යුතුය කියලා අපිට කියන්න පුළුවන්, නිර්ණය කරන්න පුළුවන්. රයිට්. කලින් ලකුණු 35ක් ලැබුණා. මම මේක ලකුණු කඩාගෙන යන්නම්. මෙන්න මේ විදිහට මෙන්න මේ ඔක්කොම ගානේ දත්තනේ. අපි fx වර්ග පූර්ණේ කරා. මෙන්න මෙතනට ලකුණු 5යි. ඊට පස්සේ මේ අවසන් ප්‍රකාශනයේ ගොඩනගනකොට ලකුණු 5යි. වැඩිපුර ලකුණු ටිකක් දුන්න ඕන. ඊට පස්සේ m1 මේ m1 ගණනය කරනකොට ආදේශ කරලා m1 ගණනය කරනකොට ලකුණු 5යි 15යි. ඊට පස්සේ m2 ගණනය කරනකොට මෙතනට කැමති ආකාරයකින් මම ගණනය කරේ මේ සාධාරණ වර්ගශ්‍රිතයේ fx කියන සාධාරණ වර්ගශ්‍රිතයේ අවමගයේ මෙන්න මේ විදිහට ලැබිලා තියෙනවා නම් එහෙනම් a අයිසුරින් අපෝහණයක් ගෙනාවෙ මෙන්න මෙතනට. පුතේ ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. gx වර්ග පූර්ණේ කරලා ওই විදිහටම ගොඩනගා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙයාව සුළු කරලා m2 අවමගයේ ගන්නවට නැවතත් ලකුණු 5ක් හම්බ වෙනවා. එතකොට ඔක්කොම 25ක් හම්බෙලා තියෙනවා. ඒ 25යි මේ දින සමාන කරනවට ඊට පස්සේ දින සමාන කරා ලකුණු 5යි 30යි. ඊට පස්සේ එතනින් මම කිව්වා මෙන්න මේ අදහස ගන්නවට m1 විශාලයි බිඳුවයි කියලා ගන්නවට ලකුණු 5යි 35යි m2 විශාලයි බිඳුවයි කියලා ගන්නවට නැත්තම් a බෙදීම c මෙන්න මේ ප්‍රකාශනය ධනයි කියලා පෙන්නනවට ලකුණු 5යි. එතනින් m2 විශාලයි බිඳුවයි කියන ලකුණු 5යි. අවසන් උත්තරේ ලියනවට ලකුණු 5යි මෙන්න වගන්ති ලියනවට එතකොට 25යි ආයෙත් 5යි ලකුණු 50ක් හම්බෙලා තියෙනවා. ලකුණු 50ක් හම්බෙලා තියෙනවා මේ කොටසට සම්පූර්ණ කරගන්න. ඊළඟට එන්න පුතේ B කොටසේ question ප්‍රශ්නේ fx නම් බහුපදී x න ඇල්ෆා මගින් විදිහට ලැබෙන ශේෂය f alpha පෙන්වන්න අපිට කියලා තියෙනවා. ඒ කියන්නේ ශේෂ ප්‍රමේය ලියන්න මෙන්න මෙහෙම fx නම් ඕනෑම මාත්‍රයක බහුපදය x න ඇල්ෆා මගින් බෙදු විට ලබ්ධිය qx ද ඒවා වචනේ ලියලා තියෙනෝනේ ලබ්ධිය qx ද ශේෂය r ද ගනිමු. රයිට්. ඊට පස්සේ බෙදුම ඇල්ගොරිතමේ මම ලියලා තියෙනවා fx සමානයි x න ඇල්ෆා වතාවක් qx ධන r කියලා. x සමානයි ඇල්ෆා විට අපිට ලැබෙනවා r සමානයි f alpha කියලා. ඉතින් ඔය ශේෂ්ත්‍රමය සාධනය තමයි අහලා තියෙන්නේ. fx නම් බහුපදය x ඍණ alpha වතාවක් x ඍණ beta වතාවක් x ඍණ gamma මගින් බෙදූ විට ලැබෙන ශේෂය capital A වතාවක් x ඍණ alpha x ඍණ beta x ඍණ beta x ඍණ gamma කියලා තියෙන්නේ. පුරුද්දට කියුනේ. ධන b වතාවක් x ඍණ alpha x ඍණ gamma ධන c වතාවක් x ඍණ alpha x ඍණ beta ආකාර ගනි. හරි. මේ ආකාරයෙන් තමයි ගන්නෙ. පුතේ මේ fx කියන ඕනෑම මාත්‍රයක බහුපදය බලන්න බෙදලා තියෙන්නේ x ඍණ alpha වතාවක් x ඍණ beta වතාවක් x ඍණ gamma ආකාරයේ ඝනජ බහුපදයකින්. එතකොට අපි ලබ්ධිය ගත්තොත් එහෙම qx කියලා එයාගේ ශේෂය අනිවාර්යෙන් වර්ගජ බහුපදයක් වෙන්න ඕනේ. මේ තියෙන එයාගේ ශේෂය ඔය දිග ඇරලා තියෙන එයාගේ ශේෂය. ඉතින් ශේෂය වර්ගජ බහුපදයක් වෙනවා. අපි දන්නවා භාජ්‍ය සමානයි භාජකයට ඉරීම ලබ්ධිය දන ශේෂය. එතකොට මෙයාගේ මාත්‍රය
මේ බෙදෙන එක්කෙනාගේ මාතෘකාව එකකින් අඩු වෙන්න ඕනේ. එයා මෙන්න මේ ආකාර ගණී කියලා තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. අපින් එහෙනම් අනිවාර්යයෙන්ම අහන්නේ ABC නියත හොයන්න කියලා. ඔව් අපිට කියලා කියනවා ඇල්ෆා, බීටා හා ගැමා සමාන නොවන තාත්වික සංඛ්‍යාවේ ඇල්ෆා, බීටා, ගැමා, F ඇල්ෆා, F බීටා, F ගැමා ඇසුරින් ABC නියත ප්‍රකාශ කරන්න කියලා. එහෙනම් මට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. අපි මේ වැඩේ කරලා තියෙනවා x සමානයි ඇල්ෆා විට x සමානයි ඇල්ෆා ආදේශ කරොත් සම්පූර්ණයෙන් මෙයා නැති වෙලා යනවා. මෙයා F ඇල්ෆා වෙනවා. මෙන්න මෙතනින් මට කැපිටල් A ව ගන්න පුළුවන්. කැපිටල් A සමානයි F ඇල්ෆා බෙදීම ඇල්ෆා ඍණ බීටා ඇල්ෆා ඍණ ගැමා විදිහට. ඔය තියෙන්නේ කැපිටල් A ගේ අගය. ඊට පස්සේ බීටාව නිර්ණය කරන්න තියෙනවා. සෝරි B ව නිර්ණය කරන්න තියෙනවා. එහෙනම් x සමානයි බීටා ආදේශයෙන් අපි B ව ගමු. B සමානයි බීටා ආදේශ කරාම මෙයා F බීටා වෙනවා. මේ පදේ කැපිලා යනවා. මේ පදේත් කැපිලා ගිහලා මේ පදේත් කැපිලා ගිහලා බීටා ඍණ ඇල්ෆා බීටා ඍණ ගැමා වෙනවා. F බීටා බෙදීම බීටා ඍණ ඇල්ෆා බීටා ඍණ ගැමා. හරි. ඒ විදිහට ලැබෙනවා. ඊට පස්සේ x සමානයි ගැමා විට x සමානයි ගැමා විට එහෙනම් c සමානයි f ගැමා බෙදීම ගැමා ඍණ ඇල්ෆා ගැමා ඍණ බීටා. මෙන්න මේ ආකාරයෙන්. හරි සම්පූර්ණ කරා. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙහෙම ABC නියත හේවා a9 x ඝනය ඍණ kx වර්ගය ධන 5 යන්න මෙන්න මෙයාගේ බෙදුවට x වර්ගයේ පදේ අඩංගුට වෙනසේ k හි අගය සොයන්නලු. එහෙනම් දැන් හරියට ඔය අපි ගත්තු fx කියලා කියන්නේ x ඝනය ඍණ kx වර්ගය ධන 5 කියන එක නා. හරි. අපි බෙදන්න යන්නේ x ධන දෙවතාවක් x ඍණ තුන් වතාවක් x ඍණ එකන්නේ. එහෙනම් අපිට මෙයාව ගොඩනගන්න පුළුවන් මෙන්න මෙහෙම x ඍණ ඍණ 2 x ඍණ ධන 3 x ඍණ ඍණ 1 නෙමෙයි ධන 1. ඒ කියන්නේ හරියට නිකන් ඇල්ෆා සමානයි ඍණ 2යි බීටා සමානයි ධන 3යි ගැමා සමානයි ධන 1යි වගේ. එතකොට මේ ඇල්ෆා සහ බීටා සහ ගැමා ආදේශ කරලා මෙන්න මෙතනට F ඇල්ෆා F බීටා F ගැමා හොයාගන්න එකත් අවුලක් නෙමෙයි. මම එහෙනම් එයාව තාගන්නම් F ඇල්ෆා සමානයි ඍණ 2 ඝනය ඍණ 8යි ඍණ 2 වර්ගය ඍණ 4යි k වෙනවා ධන 5. F බීටා කියලා කියන්නේ ආදේශ කරන්න 3 ඝන F බීටා. ඇතර මම මේක ඇල්ෆා වෙනුවට ලියන්නම් ඍණ 2යි කියලා. නැත්නම් කැතයිනේ. ඊට පස්සේ F3 සමානයි 3 ආදේශ කරන 3 ඝනය 27 ඍණ 9යි k ධන 5යි. ඊට පස්සේ ගැමා ආදේශ කරන්න ඒ කියන්නේ ධන 1 ආදේශ කරන්න 1 ඍණ k ධන 5යි කියලා ලැබෙනවා. අපිට කියනවා ශේෂයේ x වර්ග පදයේ අඩංගු නොවනසේ. ශේෂයේ x වර්ග පදයේ මේ තියෙන ශේෂය. මේක තමයි ශේෂය. මෙයාගේ x වර්ග පදයේ සංගුණකය කොහොමද එන්නේ? මෙයා වරහන් ඉවත් කරොත් එහෙම මෙතන නම් a වතාවක් x වර්ගය ඍණ ගැමා ධන බීටා වතාවක් x ධන බීටා ධන බීටා වතාවක් ගැමා කියලා හැදෙන්නේ. මෙතනත් x වර්ග පදයක් හැදෙනවා. මෙතනත් x වර්ග පදයක් හැදෙනවා. ඇත්තට මෙතන හැදෙන්නේ x වර්ගය, මෙතනත් හැදෙන්නේ x වර්ගය, x වර්ගය. ඒතර වරහන් ඉවත් වුනහම x වර්ග පදයේ සංගුණකය. right? x වර්ග පදයේ සංගුණකය සමානයි a ධන b ධන c සාධාරණ වශයෙන්. හරි. අර කලින් ගානේ සාධාරණ ආකාරයෙන් a ධන b ධන c සමයි ඔය ආකාරයෙන් බෙදුනට පස්සේ ශේෂයේ x වර්ග පදයේ සංගුණකය වෙන්නේ. එහෙනම් දැන් අපි කැපිටල් A හොයාගන්න මොකද වෙන්න ඕනේ? කැපිටල් A කියලා කියන්නේ F ඇල්ෆා වෙදීම ඇල්ෆා ඍණ බීටා වතාවක් ඇල්ෆා ඍණ ගැමා කියන එක. ඉතින් F ඇල්ෆා දන්නවනේ. හරියට නිකන් මේ වගේනේ. මේන් F ඇල්ෆා, මේන් F බීටා, මේන් F ගැමා වගේ. එහෙනම් ආදේශ කරන්න පුතේ ඍණ 8 ඍණ 4යි k ධන 5 බෙදීම ඇල්ෆා ඍණ බීටා ඇල්ෆා ඍණ ගැමා ඇල්ෆා ඍණ බීටා ආදේශ කරන්න ඍණ 5 ආදේශ කරන්න ඍණ 3 ධන. ඊට පස්සේ F බීටා ඒ කියන්නේ 24 ඍණ
27 ඍණ 9k ධන 5 බෙදීම ආදේශ කරන්න බීටා ඍණ ඇල්ෆා බීටා ඍණ ගැමා බීටා ඍණ ඇල්ෆා එතකොට 3යි 2යි 5ක් වෙනවා බීටා ඍණ ගැමා 2ක් වෙනවා හරි ඊට පස්සේ f ගැමා බෙදීම f ගැමා කියලා කියන්නේ මෙන්න මෙයා ධන 1 ඍණ k ධන 5යි 1 ඍණ k ධන 5 බෙදීම ගැමා ඍණ ඇල්ෆා මෙයාගේ මෙයා වඩු කරන්න එතකොට මෙයා 3ක් වෙනවා ගැමාගෙන් මෙයා අඩු කරන්න කියන්නේ ධන 1කින් 3ක් අඩු කරන්න ඍණ 2ක් වෙනවා. දැන් ඉතින් සුළු කරලා බලන්න මේ සංගුණකේ මොකද්ද වෙන්න ඕනේ? බිඳුවක් වෙන්න ඕනේ. ඇයි අපිට කියනවා x වර්ග පදයේ සංගුණකය අඩංගු වෙන්නේ නැහැලු. x වර්ග පදයේ අඩංගු නොවන සේකයකගේ. එහෙනම් දැන් ඉලක්කම් සුළු කිරීමක් තියෙන්නේ. මෙතන හැදෙන්නේ ඍණ 6යි, මෙතන හැදෙන්නේ ධන 10යි, මෙතන හැදෙන්නේ ධන 15යි. සුළු කරන්න වෙනවා. පොදු හරයක් අරගෙන වෙන අපිට කරන්න දෙයක් නැහැ නේ. මෙතන ඉන්නේ ඍණ 6යි ධන 10යි 15යි. අතර මේක 30න් වැඩි කරගෙන ගියත් ලේසි වගේ. ඒතර මේ පැත්ත බිඳුවයි 30න් වැඩි කරාට පස්සේ ධන 15ත් එක්ක පෙළ ගිහිල්ලා දෙකක් නිතුරුනේ. දෙකෙන් වැඩි කරන්න ඍණ 16 ඍණ 8යිk ධන 10. ඊට පස්සේ මෙතන 10ක් තියෙන්නේ 3න් වැඩි කරන් යන්න ධන 27 වරක් 3 81 ඍණ 27යි k ධන 15 හරි මෙතන ඍණ 6ක් හැදෙන්නේ ඍණ 6ක් නම් 30න් ගුණ කරාම ඍණ 5න් ගුණ වෙන්න ඕනේ එතකොට ඍණ 5 ධන 5යි k ඍණ 25 කියලා ලැබෙනවා රයිට් සුළු කරලා බලන්න k ගේ අගය කොච්චරක් එනවද කියලා දැන් මේ අවසුළු කරද්දි බලන්න මම ඇත්තටම මේ හදිසියට මේ ඇත්තටම සුළු කිරීම වැඩි කරගෙන තියෙන්නේ මෙතන ඇත්තට සුළු කරලා ගත්තා මේ බාණ්ඩේ ඍණ 4යි k ඍණ 3 වගේ හරිනේ මෙතන ඍණ 9යි k ඍණ 9යි k ධන 32 වගේ ඔය විදිහට සුළු කරගෙන යන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ. ඉතින් සුළු කරගෙන යන්න මම එක දැක්කේ නෑ. මෙතන එතකොට k පද ඉන්නවා ධන 5යි k ඍණ 27යි k ඔක්කොම රින 22යි රින 30යි රින 30 විතර ධන 30ක් වෙනවා. මේක 30යි k කරන්නම් මොහොතකට. ඊට පස්සේ ඉලක්කම් ටික බලන්න සුළු කරලා මෙතන රින 25යි රින 5යි රින 15යි ධන 10යි. මෙතන ඉන්නවා ධන 10ක් ධන 15ක් ඉන්නවා රින 25ත් එක්ක කැපිලා යනවා. මෙතන ධන 81ක් ඉන්නවා 81කින් 5ක් ගියාම right 76යි 76න් 16ක් ගියාම 60යි. එච්චරයි නේද? එතකොට 81යි 5යි 16යි 60යි. right. එහෙනම් k සමානයි 2යි කියලා ලස්සන උත්තරයක් එනවා. k සමානයි 2යි. එහෙනම් ඔය කතා කරලා තියෙන්නේ fx සමානයි x ඝනය ඍණ 2x වර්ගය ධන 5 ඝනජ සමීකරණයක් ගැන තමයි. එතකොට ඔන්න ඔය අවස්ථාවේ සපුරලා තියෙන්නේ. හරි. ලකුණු මෙන්න මෙහෙමයි. මෙන්න මෙයාව සාධනය කරනකොට ප්‍රකාශ අර මං කියපු වචන සෙට් එක ලියලා මෙන්න මෙයාව ලියනකොට ලකුණු 10ක් ලැබෙනවා. දාගන්න එක. ඒ වගේම තමයි මෙන්න අර මං කලින් කියවන වචන ඊට පස්සේ මෙන්න මෙතන වචන සෙට් එකක් කිව්වා fx න බහුපදයේ මෙන්න මෙයාගෙන් බෙදුව විට ලබ්ධිය qx කියලා ගමු ශේෂය මෙන්න මෙහෙමයි කියලා. ඒකට ලකුණු 5ක් ලැබෙනවා. මෙයාව ලියනකොට ලකුණු 5ක් ලැබෙනවා. හරි. මේ එක එක්කෙනා හොයනකොට 5යි 5යි 5යි. right. එතකොට මෙතන 15යි මෙතන 10යි 25ක් ලැබිලා තියෙනවා. 25යි. දැන් එතකොට 35ක් ලැබිලා තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ මෙන්න මෙතනට එනවා fx නම් බහුපදයේ මෙන්න මෙයාගෙන් බෙදුව විට ඇල්ෆා බීටා ගැමා අඳුර ගන්නවට 5යි මේ කට්ටිය ගොඩනගනවට 5යි 10යි. ඒතර 45ක් වෙනවා. 45යි සංගුණකයේ බිඳුවක් කරලා ලියනවට මේ බිඳුව කරලා ලියනවට ලකුණු 5යි. මෙන්න මෙතනට ගන්නවට මේ එක්කෙනෙකුට මෙතන 55යි 60යි 65යි 70යි right. මෙතන ලකුණු 5යි මෙයාට ලකුණු 5යි මෙතන ලකුණු 5යි right k සමානයි 2යි. එතකොට ලකුණු 65ක් මේ සම්පූර්ණ කොටස ලැබෙනවා අරවත් එක්ක. මෙතන මම දැම්මේ 65යි. කලින් ගානේ මට හිතන්නේ මතක විදිහට 85ක් හම්බුණා. එතකොට දෙන්න එකතු වුණාම 150 හැදෙනවා සම්පූර්ණ කරගන්න. එනිපුති ඊළඟට
13 වෙනි ප්‍රශ්නය ඒකේ කොටස න්‍යාස වලින් ලැබෙන්නේ සරල කොටස. 13 වෙනි ප්‍රශ්නේම හරි සරලයි. ලකුණු 150ක් දෙන්නත් බැරි ගාන කැපිටල් A න්‍යාසය අපිට දීලා තියෙනවා 2 3 ඍණ 1 2 කියන එක නා. ඊට පස්සේ මෙන්න මේ බව පෙන්වන්න කියලා කියනවා. එහෙනම් අපි ඉස්සරලාම මේ එක් එක් පද ගණනය කරමු. A වර්ගය 2 3 ඍණ 1 2 2 3 ඍණ 1 2 කියන එක නාව අපි ගුණ කරලා ගමු. 2 වරක් 2 4යි 3 3ක් ගියාම එකක් වෙනවා. 2 වරක් 3 6යි 6යි 12ක් වෙනවා. ඍණ 2යි ඍණ 2යි ඍණ 4ක් වෙනවා. ඍණ 3යි ධන 4යි ධන 1ක් වෙනවා. ඔන්න ඉදිරිය තමයි අපිට A වර්ගය ලැබෙන්නේ. A වර්ග න්‍යාසය. ඊට පස්සේ ඉන්නවනේ ඍණ 4යි A. ඍණ 4යි A කියලා කියන්නේ ඔය A න්‍යාසයේ සියලු සංරචක ඍණ 4ෙන් ගුණ කරලා පස්සේ ලැබෙන එක නා. ඍණ 8 ඍණ 12 ධන 4 ඍණ 8. right. ඊට පස්සේ 7යි i 2 කියලා කියන්නේ පුතේ අපි දන්නවා 2 2 ගණේ වූ ඒකක න්‍යාසයක් 7.7 කියලා මට ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න පුතේ මෙන්න මේ විදිහට a වර්ගය ඍණ 4යි a ධන 7යි 2 කියලා ලැබෙනවා. එහෙනම් a වර්ගය කියලා කියන්නේ 1 12 ඍණ 4 1 ඍණ 4යි a කියලා කියන්නේ එහෙනම් ධන මොකද මම ඍණ 4ෙන් ගුණ කරන නිසා ධන කරලා ගන්නේ ඍණ 8 ඍණ 12 4 ඍණ 8 ධන 7.7 සුළු කරන්න පුතේ මෙතන ධන 1යි ඍණ 8යි ධන 7යි 7යි 1යි 8යි ඍණ 8 කැපිලා ගිහිල්ලා බිඳුවක් වෙනවා. මෙතන ඍණ 12යි ධන 12යි කැපිලා ගිහිල්ලා බිඳුවක් වෙනවා. මෙතන ධන 4යි ඍණ 4යි කැපිලා ගිහිල්ලා බිඳුවක් වෙනවා. 7යි 1යි 8යි ඍණ 8ත් කැපිලා ගිහිල්ලා බිඳුවක් වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙයා ශූන්‍ය න්‍යාසයට සමාන වෙනවා. හරි. ඒගොල්ලෝ දීලා තියෙන ප්‍රකාශනය. හරි. ඊට පස්සේ A ගේ පස්වෙනි බලය අනේ A ඉන්වර්ස් යන්නේ 9 A ඉන්වර්ස් යන්නේ කියලා කියනවා. අපි මේ අත්දැකීම අරන් තියෙනවා මීට කලින් පේපර් එකකත් A වර්ගය ඍණ 4යි A ධන 7යි I සමානයි බිඳුවයි A ඉන්වර්ස් වලින් ගුණ කරන්න දෙපැත්තම right. එහෙනම් පුතේ අපිට එක් එක් පද A ඉන්වර්ස් A වර්ගය ඍණ 4යි A ඉන්වර්ස් A ධන 7යි A ඉන්වර්ස් I කියලා ලැබෙනවා. සමානයි බිඳුවයි. A ඉන්වර්ස් A වර්ගයත් එක්ක ගුණනහම මෙතන A එකක් ඒ කියන්නේ A ඉන්වර්ස් A ගුණනහම I බවට පත් වෙනවා. වතාවක් A න්‍යාසය ඍණ මේ දෙන ගුණ වුණාමත් ඍණ 4යි I වෙනවා. ධන A ඉන්වර්ස් ප්‍රතිලෝම න්‍යාසයත් එක්ක I ගුණ වුණාට පස්සේ ඒකක න්‍යාසය ගුණාට පස්සේ එයාමයි ලැබෙන්නේ 7යි A ඉන්වර්ස් කියලා ලැබෙනවා. සමානයි බිඳුවයි. එහෙනම් මට මෙතනින් A ඉන්වර්ස් උක්ත කරන්න පුළුවන්. ඒ තමයි 4යි I ඍණ A කියලා. sorry 7න් එක්කුත් බෙදීමක් විතර ගන්න පුළුවන්. එහෙනම් A ඉන්වර්ස් න්‍යාසය A ඉන්වර්ස් මොන වෙනවා 4යි I ඍණ A නේ. 4යි I ඍණ A කියලා කියන්නේ 7න් එක එළියේ ඉන්නවා නියතයක් විදිහට 4යි I මම ඒව ගන්නම් 4 බිඳුව 4 විදිහට 4යි I න්‍යාසය ඍණ A න්‍යාසය කියලා කියන්නේ 2 3 ඍණ 1 2 3 ඍණ 1 2 4ෙන් දෙකක් ගියාම 2යි 7කින් ගුණ වුණාම 2 බෙදීම 7යි කියලා ලැබෙනවා. ඊට පස්සේ ඍණ 3යි ඍණ 3 බෙදීම 7යි කියලා ලැබෙනවා. මෙතන බිඳුව ඍණ ධන වෙනවා 1යට 7යි කියලා ලැබෙනවා. 4ෙන් දෙකක් ගියාම 2යි ආයෙත් 2 බෙදීම 7යි කියලා ලැබෙනවා. මෙන්න A ඉන්වර්ස් න්‍යාසය. ප්‍රතිලෝම A න්‍යාසය. right. සම්පූර්ණ කරා. එන්න පුතේ ඊළඟට මෙන්න මේ විදිහට
අපිට කියනවා A ගේ පස්වෙනි බලය නැත්නම් A ගේ පස්වෙනි බලයේ න්‍යාසය මෙන්න මේ බව ලබා ගන්න. එහෙනම් මම මෙන්න මෙයාව නැවත නැවත භාවිතා කරනවා. A න්‍යාසය මෙන්න මේ විදිහට දීලා තිනවා. අපි ළඟ මෙන්න මේ සම්බන්ධතාවය විදිහට මේ වගේම A ඉන්වර්ස් න්‍යාසය තියෙනවා. A ඉන්වර්ස් න්‍යාසය අපි හොයාගෙන තියෙනවා. හරි. A ගේ පස්වෙනි බලය දක්වාගෙන යන්න අවශ්‍ය. එහෙනම් ගමු මෙන්න මෙයාව A වර්ගය සමානයි මම මේ දීලා තියෙන සම්බන්ධතාවය මෙන්න මෙයා 4i a ඍණ 7i කියලා ලියා ගන්නවා. ඊට පස්සේ මේ සම්බන්ධතාවය a න්‍යාසයෙන් ගුණ කරගෙන යනවා. එතකොට a වතාවක් a වර්ගය සමානයි 4 වතාවක් a වතාවක් a න්‍යාසය ඍණ 7 වතාවක් a වතාවක් i න්‍යාසය. මෙන්න මේ විදිහට හැදෙනවනේ. එතකොට මෙතන හැදෙන්නේ a ගේ තුන්වෙනි බලය a න්‍යාසයේ ඝණය කියන එක a වතාවක් a කියලා කියන්නේ 4i a වර්ගයේ න්‍යාසය ඍණ 7i a. a වර්ගයේ න්‍යාසය කියලා කියන්නේ මෙන්න මෙතනින්ම නැවතත් මෙයාට ආදේශයක් දෙනවා. එතකොට a ඝණය මට ලැබෙනවා 4 වතාවක් 4i a ඍණ 7i ඍණ 7i a කියලා. මේක ටිසුළු වෙදි බලන්න පුතේ. එතකොට 28i a 7ක් ගියාම 16i a 7ක් ගියාම 9i a ඍණ 28i i කියලා හැදෙනවා. හරිනේ? ඉලක්කම් සුළු කිරීමක් a ගේ ඝණය න්‍යාසය. නැවතත් මේ සම්බන්ධතාවය අපි a ගෙන් ගුණ කරමු. දැන් a ගේ පස්වෙනි බලය දක්වා ගොඩ ගන්න ඕනේ. a වතාවක් a ඝණය සමානයි 9 වතාවක් a වතාවක් a න්‍යාසය ඍණ 28i a වතාවක් i න්‍යාසය a වතාවක් i. එතකොට a ගේ හතරවෙනි බලය සමාන වෙනවා 9i a වර්ගය 9i a වර්ගයේ න්‍යාසය ඍණ 28i a. දැන් ආදේශ කරන්න මෙයාට a වර්ගයේ වෙනුවට a ගේ හතරවෙනි බලයේ න්‍යාසය අපිට ලියන්න පුළුවන් a වර්ගයට ආදේශ කරමු 4i a ඍණ 7i කියන එක 9 වතාවක් 4i a ඍණ 7i ඍණ 28i a. එතකොට බලන්න නම් වරක් අතර 36යි 36න් 28ක් ගියාම අපිට ලැබෙනවා 8i a. හරි. ඊට පස්සේ ඍණ 63i ඍණ 63i කියලා. එහෙනම් a ගේ හතරවෙනි බලයේ න්‍යාසය කියලා කියන්නේ 8i a ඍණ 63i කියන එක නා. අපිට මෙයාව දීලා තියෙනවා. මෙන්න මේ වගේ ඉලක්කම් ටිකක් දීලා තියෙනවා. එහෙනම් ඒ දක්වාම අපි සුළු කරමු. a ගේ පස්වෙනි බලය ලබා ගන්න a වතාවක් a ගෙන් ගුණ කරමු මෙයාව. එතකොට a වතාවක් a ගේ හතරවෙනි බලය සමානයි 8 වතාවක් a වතාවක් a ඍණ 63 වතාවක් a වතාවක් i. ඔන්න ඔය විදිහට a ගේ පස්වෙනි බලය සමානයි 8i a වර්ගය න්‍යාසය ඍණ 63i a i න්‍යාසය නැත්නම් a න්‍යාසය කියන එක. මේකට ආදේශ කරන්නත් පුළුවන්. ඇත්තටම අපි a වර්ගයේ න්‍යාසය ලබාත් ගත්ත කලින් ඕන එතනට ආදේශ කරලා මෙතන යන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මම ඒකට සුළු කරන්න 8 වතාවක් 4i a ඍණ 7i ඍණ 63i a. 8 වරක් අතර 32යි. right? 32යි. මෙතන 63යි. ඒ කියන්නේ ඍණ 64 වෙනි දිනේ 32ක් වෙන්නේ නේද? ඍණ 31යි. a ධන 56යි i න්‍යාසය. ඒකක න්‍යාසය a ගේ 5 වෙනවා. එහෙනම් ඍණ 31 වතාවක් a න්‍යාසය 2 3 ඍණ 1 2 ධන 56 වතාවක් 1.1 කියලා ලැබෙනවා. right සමානයි a ගේ පස්වෙනි බලය. a ගේ පස්වෙනි බලය අපිට දීලා තියෙන එක නා ලියලා දාන්න. ඍණ 118 ඍණ 93 31 ඍණ 118. right සුළු කරලා ඔන්න නිකන් ගත්තා වගේම අපි ඒගොල්ලන්ගේ උත්තරේ දාලා ඉවර කරා. එන්න ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නේ සංකීර්ණ සංඛ්‍යා කොටස B කොටස. පුතේ මේකේ කියනවා Z1 සමානයි Z1 සංකීර්ණ සංඛ්‍යාව 4 ධන 2යි i විදිහටත් ඊට පස්සේ Z2 සංකීර්ණ සංඛ්‍යාව ඍණ 2 ධන i විදිහටත්
දීලා තියෙනවා. දැන් අපිට කියනවා im ඒ කියන්නේ z එක වතාවක් z දෙක බෙදීම z එකේ ප්‍රතිබද්ධය එයාගෙන් බෙදුනට පස්සේ එහෙනම් මෙයාගේ මං z එකේ ප්‍රතිබද්ධයත් ලියාගෙන ඉන්නම් 4 ඍණ 2i. අපි ඒකත් දන්නවා. එතකොට මේ කියන සංකීර්ණ සංඛ්‍යා ගොඩනගන්න z එක වතාවක් z දෙක බෙදීම z එකෙහි ප්‍රතිබද්ධය z එක ඩෑෂ් කියන එක නැත්නම් බා කියන එක සුළු කරන්න පුතේ 4 ධන 2i ඍණ 2 ධන i බෙදීම 4 ඍණ 2i සරල සුළු කිරීමක් තියෙන්නේ. සුළු කරගෙන යන්න මෙයාව මම මෙයාගේ දෙකේ ඉලක්කමක් එළියට දිනන දෙවතාවක් 2 ධන i ඍණ 2 ධන i නිකන් වර්ග දෙක අන්තරය වගේ බෙදීම මෙයාගේ දෙකේ ඉලක්කමක් එළියට නම් දෙවතාවක් 2 ඍණ i කියලා ලැබෙනවා. දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම මෙතන ලැබෙනවා අපිට. එතකොට ඍණ 4 ධන i වර්ගය කියලා. i වර්ගය කියලා කියන්නේ ඍණ 1යිනේ. ඒකත් මතක තියාගන්න. 2 ඍණ i. ඒ කියන්නේ හරියට මේක ඍණ 5ක්. i වර්ගය කියන්නේ ඍණ 5යි. ඍණ 1යි. එතකොට මේක ලවය ලැබෙනවා ඍණ 5ක් විදියට. 2 ඍණ i. ඉතින් මේ හරේ ඉන්න එක්කෙනාව අයින් කරන්න අපි හරේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරමු. 2 ධන i මෙයාවත් ගුණ කරනවා 2 ධන i වලින්. එතකොට අපිට හරය ලැබෙනවා 4 ඍණ i වර්ගය කියලා. 4 ඍණ i වර්ගය කියලා. ඒ විදිහට එයා ලැබෙද්දී අපිට ලවය ලැබෙනවා ඍණ 5 වතාවක් 2 ධන i විදිහට. හරි. දැන් ඒ කියන්නේ පුතේ මෙයාව සුළු කරන්න පුළුවන්. මෙතන i වර්ගයේ ඍණ 1යි ඍණ 1යි ඍණෙන් ගුණනම ධන එකක් වෙනවා. 4 1යි 5ක් වෙනවා. ඒ පහට මේ පහ කැපිලා ගිහිල්ලා ඍණ 2 ඍණ i කියලා ලැබෙනවා. ඔන්න තියෙනවා. එතකොට මේ සංකීර්ණ සංඛ්‍යාවේ අතාත්වික කොටස සහ තාත්වික කොටස වෙනකොට im z1 z2 බෙදීම z1 ප්‍රතිබද්ධය සමාන වෙනවා. මෙයාගේ අතාත්වික කොටස ඍණ 1යි. ඒ වගේම මෙයාගේ තාත්වික කොටස re z1 z2 බෙදීම z1 ප්‍රතිබද්ධය සමාන වෙනවා. තාත්වික කොටස ඍණ 2යි. ඔය ආකාරයෙන් ලැබෙනවා. ඒක හරිය. ඊට පස්සේ මෙන්න මෙයා z1 වතාවක් z2 බෙදීම z1 සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය කියන මෙන්න මේ ලැබුණු එක්කෙනා. ඔය කියන ලැබුණු එක්කෙනාට එකක් එකතු කරනාට පස්සේ මේ ලැම්ඩා වතාවක් එක දන i ආකාරයෙන් ලියන්න පුළුවන් කියලා පෙන්වන්නලු. ඉතින් ඒක පහසු දෙයක් නේ. බලන්නකෝ අපිට ලැබිලා තියෙනවනේ දැනටමත් z1 z2 බෙදීම z1 ප්‍රතිබද්ධ සංකීර්ණ සංඛ්‍යාව සමානයි ඍණ 2 ඍණ i කියලා. එහෙනම් මේකට එකතු කරන්න දෙපැත්තටම එකක් z1 z2 බෙදීම z1 ප්‍රතිබද්ධ z1 ප්‍රතිබද්ධය ඍණ 2 ඍණ i ධන 1ක් වෙනවා. ඍණ 1ක් එළියට ගන්න 1 ධන i වෙනවා. එහෙනම් ලැම්ඩා කියලා කියන්නේ ඍණ 1ට. ලැම්ඩා සමාන ඍණ 1යි. හරි. ඊට පස්සේ අපිට පෙන්වන්න කියනවා hence show that කියලා තියෙන්නේ z1 z2 ධන 1 බෙදීම z1 ප්‍රතිබද්ධයේ 6 වෙනි බලය. ඔය කියන සංකීර්ණ සංඛ්‍යාවේ 6 වෙනි බලය. එහෙනම් z1 z2 බෙදීම z1 ප්‍රතිබද්ධ සංඛ්‍යාව ධන 1. මෙන්න මෙයාගේ 6 වෙනි බලය. එහෙනම් එයා සමාන වෙන කාටද? අපි දැන් ගත්ත යාව ඍණ 1 වතාවක් 1 ධන i ගේ 6 වෙනි බලයට. අපි දන්නවා ඍණ 1 6 වෙනි බලය කියන්නේ ධන 1යි. එයා ධන 1ක් වෙනවා. 1 ධන i ගේ 6 වෙනි බලයක් වෙනවා. මම මෙයාව සුළු කරනවා මෙහෙ විදිහට 1 ධන i ගේ වර්ගයේ ඝනය විදිහට. හරි. සුළු කරමු දැන් 1 ධන i ව ප්‍රසාරණය කරන්න 1 ධන 2i ධන i වර්ගය වෙනවා. 1 ධන 2i ධන i වර්ගය වෙනවා. i වර්ගය කියලා කියන්නේ කවුද? ඍණ 1යිනේ. එහෙනම් ධන 1ට ඍණ 1 කැපෙනවා. එතකොට ඝණයක් එළියෙන් ඉන්නවා. 2i ගේ ඝණය කියලා කියන්නේ එහෙනම් 8i ඝණය. මම නැවතත් මේව සුළු කරනවා 8i වර්ගය වතාවක්
8i කියලා i වර්ගයේ ඍණ 1යි ඍණ 8i i කියලා ලැබෙනවා. මේ කියන්නේ කවුද? z1 z2 බෙදීම z1 සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය ධන 1 කියන එක කෙනා. මෙයා මොකද වෙන්නේ? හුදෙක් අතාත්වික සංකීර්ණ සංඛ්‍යාව. හුදෙක් අතාත්වික සංකීර්ණ සංඛ්‍යාවකි right exactly and imaginary value ලියන්න පුතේ.